හරි දුවේ පුතේ. මේකේ කියනවා 12 වෙනි ප්‍රශ්නය A සිට ගමන් අරඹා F වෙත යන අයෙකු පසු කරන මාර්ගය සලකමින් පහත වගුව සම්පූර්ණ කරයි. එතකොට මේක කියනවා A සිට B හරහා C තෙක් A සිට B හරහා C තෙක් මාර්ග දෙක අතර කෝණය නම් කරන්නලු. පුතාලා උත්තර දෙන්න බලන්න. මේ මාර්ග දෙක අතර කෝණය මොන කෝණයක්ද පුතේ? ඍජු කෝණය. මාර්ගයෙන් මේ මාර්ග දෙක අතර කෝණය ඍජු කෝණයක් වෙනවානේ. මේ මාර්ග දෙක අතර කෝණේ ඍජු කෝණයක් වෙනවා. මෙතන හරියටම ඍජු කෝණයක්. එහෙනම් මෙතන ඔයගොල්ලන්ගේ උත්තරේ එන්න ඕනි ඍජු කෝණය. ඍජු කෝණය. එම කෝණේ බාහුව හා ශීර්ෂ නම් කරන්නලු. කියන්නේ එම කෝණේ බාහුව හා ශීර්ෂ AB සහ BC. අනිත් එක්කෙනා BC කෝණ ශීර්ෂය B. කෝණ ශීර්ෂය පුතේ B. ඊළඟට ඔබෙන් අහනවා ගමන් මාර්ග දෙක අතර කෝණේ විශාලත්වය අනුව වර්ග කළ විට ගමන් මාර්ග දෙක අතර කෝණේ විශාලත්වය අනුව වර්ග මෙතන සෝරි නම් කිරීම මෙතන තියෙන්නේ පුතේ. නම් කිරීම මේක නෙමෙයි. නම් කරනවා කියන්නේ වර්ගයේ සඳහන් කරන එක නෙමෙයි. නම් කරනවා කියන්නේ අපි මෙහෙම කෝණේ ලියන්න ඕන පුතා. මෙහෙම නම් කරා. A B C කියලා. මෙන්න මේ විදිහටයි නම් කිරීම. ගමන් මාර්ග දෙක අතර කෝණේ විශාලත්වය අනුව වර්ග කරන්න කිව්වොත් මෙයා ඍජු කෝණයක්. මෙතනට තමයි ඍජු කෝණේ එන්නේ. ඔය අරක හරි ඍජු කෝණය. පැහැදිලි? මාර්ග දෙක අතර කෝණය නම් කරන්න කිව්වොත් පුතා ABC කෝණ ශීර්ෂයේ මැදට එන්න ඕන. කෝණ සංකේතය දෙන්න ඕන. බාහුව දෙක ABC. එතකොට ශීර්ෂය වෙන්නේ B. ඊට පස්සේ ඍජු කෝණය. දැන් දුවල පුතාලත් මට උත්තර දෙන්න. මම නම් කරන දුව හෝ පුතා එතකොට පුතා මට කියන්න බලන්න ඔන්න මම නම් කරනවා බිහඳු කතා කරන්න. බිහඳු B සිට C හරහා D තෙක් B සිට C හරහා D තෙක් කියන්න බලන්න. BCD එතකොට එන්නේ BCD. එතකොට පුතා ඒකේ මට විනාඩියක් දෙන්න පොඩ්ඩක්. ඒකේ බාහුව දෙක කියන්න බලන්න. BCCD. කෝණ ශීර්ෂය අර ටිකත් හදන්නේ C. කෝණය ඍජු කෝණය. ඍජු කෝණය. හරි අන්න එහෙමයි. ඊළඟට මම අවස්ථාව දෙනවා කතා කරන්න මෙත්මි දුලාංජනි මෙත්මිට අවස්ථාව C සිට D හරහා E තෙක් C සිට D හරහා E තෙක්. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මෙත්මි කියන්නේ ඉක්මන් කරන්න දුව. CDE කියන්නේ සමන්නේ. CDE කෝණය. බාහුව දෙක කියන්න. බාහුව දෙක CD අනිත් එක DE. කෝණ ශීර්ෂය මේ කෝණ ශීර්ෂය මේක කෝණය කුමන වර්ගයේද?
මේ කෝණේ කුමන කෝණේ. වර්ගයේද? කෝණේ. මේ කෝණේ පුතේ මහා කෝණයක් නේ. මහා කෝණයක්. ඔව්. එහෙනම් මේක මෙතනට එන්න ඕනේ මහා කෝණයක් කියලා. මහා කෝණයක්. ඊළඟට මට උත්තර දෙන්න සනුක සන්දිරු සනුක පුතා කියන්න D සිට E හරහා F තෙක්. D සිට E හරහා F තෙක්. මෙන්න මේ කෝණය. සනුක DEF එයා එන්නේ DEF. DEF. මට බාහුව දෙක කියන්න. DEF DE අනික පුතේ EF. කෝණ ශීර්ෂය E කෝණේ කුමන වර්ගයේද විශාලත්වය අනුව? සුළු කෝණය. සුළු කෝණයක්. බොහොම හොඳයි. සුළු කෝණයක්. ඔන්න බලන්න දූල පුතාලගේ පිළිතුරු හරිද කියලා. ඕගොල්ලන්ගේ පිළිතුරු නිවැරදිද කියලා බලන්න. පිළිතුරු නිවැරදි නම් පැන්සලෙන් හරි දාගන්න, වැරදි නම් රතු පෑනෙන් හදා ගන්න. හරි? හරි. එතනදී අපි ඇත්තටම කෝණ නම් කිරීම, බාහුව හඳුනා ගැනීම සහ විශාලත්වය අනුව කෝණ වර්ග හඳුනා ගැනීම තමයි ඇගීම් අරමුණ ලෙස සිදු කරේ. එතන බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපි දැන් තව ඉස්සරහට යමු පුතේ. එතකොට මේකේ පහත දැක්වෙන එක් කෝණයේ විශාලත්වය කෝණමානයෙන් මැන ලියන්න. ඔව්. පුතාලා කෝණමානයෙන් මැන්නද මේ අගයන්? මට කියන්න බලන්න. ඔව්. කීයද පළවෙනි එක ආවේ? අංශක 44යි. අංශක 44 45 ඒ දෙක ගන්න පුළුවන්. අංශක නේ? 43 43 43 ආවද ගොඩ දෙනෙක්ට? මම මැනලා බලන්නද? ඔම් ඉන්න බලන්න. කොහොමත් ඉතින් අංශකයක වාසියක් ඕගලන්ට දෙනවා. උපකරණ දෝෂ ඒ වගේම පුද්ගල බද්ධ මිනුම් දෝෂ වලට අපි ගමු. ඔන්න මට විනාඩියක් දෙන්න. මේක පුතා හරියටම තියෙනවා අංශක 44ක් තමයි ගන්න. එතකොට අපිට දෙපැත්තට ගන්න පුළුවන් අර කිව්වා වගේ 43 සහ 45 කියලා ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එකේ කෝණේ කීයද? අංශක 120යි. අංශක 120ද ඔව්නේ 120ක් එන්නේ. අංශක 120යි. පරාවර්ත කෝණය කොහොමද දුවල පුතාලා මැන්නේ? මතකද මේක අපි මනින ක්‍රම කීපයකට අපි කතා කරා. ඒ හොඳම විදිහ තමයි අපි දැන් මෙතන එක ගන්න පුළුවන් හොඳම දේ තමයි දැන් මේ පරාවර්ත කෝණයත් එක්කම සමගාමීව ගොඩ නැගෙන මෙන්න මේ මහා කෝණය අපි මනිමු. මහා කෝණය මැන්නොත් මහා කෝණය එනවා අංශක මහා කෝණය අංශක එනවා පුතා 110ක් නේ. මේ කෝණය අංශක 110ක් වෙනවා. එහෙනම් පරාවර්ත කෝණය අපිට ගොඩ නැගෙන අංශක 360යි ලක්ෂයක් වටා කෝණ එකතුව. එතකොට ඒකෙන් අපි 110ක් අපි අඩු කරනවා. එතකොට දුවේ පුතේ ඔබේ උත්තරේ අංශක 250ක් වෙන්න ඕන. අවද 250? ඒ කිට්ටුවටවත් ආවද? කො කතා කරන්නේ නැහැ. මේ මහා කෝණේ මැනලා 360 ආවස. ඊළඟට අපි ගත්තාම පුතේ කෝණය අඳින්න තියෙන්නේ. ඉතින් ඒක නම් පුතාලත් එක්ක සාකච්ඡා කරන්න ඕන බලන්න ඕන. මේක මේ මට මෙහෙම බලන්න බෑ. ඒක ඔයගොල්ලෝ ඇඳපු එකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් WhatsApp කරන්න. මම ඒත් අනුමාන කරලා තමයි ගන්න වෙන්නේ. මනින්න නම් ඒක මන් ළඟ තියෙන්න ඕන බලන්න නේ. අපි ඒක මුණ ගැහුණු මොහොතක
බලමු. නැවත ඕගොල්ලෝ මැනලා බලන්න පුතාලා. ඕගොල්ලෝ මැනලා බලන්න. හොඳට කොණමානේ තියලා මැනලා බලන්න ඕගොල්ලෝ ඇඳපු එක මේ අගයන් වලට අදාළද කියලා. ඊළඟට අපි එනවා පහත දී ඇති සමාන්තර රේඛා යුගලය අතර පරතරය සොයා ලියන්නලු. මෙම සමාන්තර රේඛා යුගලය අතර පරතරය. මතක ඇති ඕගොල්ලන්ට මේක පරතරය ගන්න පුළුවන් පුතේ. විහිිත චතුරස්‍රයේ සරල ධාරයේ භාවිතා කරලා පුතාලා විහිිත චතුරස්‍රය මේ විදිහට තියන්න ඍජු කෝණී මුල්ල එන විදිහට මෙහෙම ඍජු කෝණී මුල්ල එන විදිහට තියලා ඊළඟට ඒකට ආසන්නයේම පුතා මේ වගේ සරල ධාරයේ තියන්න ওই විදිහට ඊට පස්සේ පුතාලා බලන්න මෙතන පාඨාංකය මෙතන හරියටම ඕගොල්ලෝ දැන් මෙතන පරතරය කියන්නේ මේ දුරනේ අපි මේක හරියටම සෙන්ටිමීටර් වලට තියාගන්න සෙන්ටිමීටර් වලට බිඳුවට තියාගන්න පුළුවන් නම් හොඳයි බිඳුවට බැරි වුණොත් එකට හරි තියාගන්න කල්පනාවෙන් හැබැයි ඔය විදිහට 2 ඔය විදිහට 3 අපි හිතමු මම මේ උදාහරණයක් විදිහට 4 මෙතන 5 කියලා තිබුණොත් එතකොට මෙතන පරතර ගාන අනුව 1 2 3 එතකොට 3.5යි කියලා අපිට ගන්න පුළුවන්. මම මේ උදාහරණයක් ගත්තේ. කීයද පුතාලට ආවේ? කීයද ආවේ? පරතරය. 2.1. කීයද පුතා? 2.1. 2.1 සෙන්ටිමීටර් 2.1යි. නේ? මේ විදිහට ආයි මැනලා බලන්න එක තැනකින් විතරක් නෙවෙයි තව තැනකින් තියලා මැනලා බලන්න ඒ අනුව මේක වඩා නිවැරදි දෙකල තමන්ටම තීරණය කරන්න පුළුවන්. මතකනේ? ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා සරල රේඛා ඛණ්ඩයක් ඇඳ XY ලෙස නම් කරන්න. එම සරල රේඛා ඛණ්ඩයට සෙන්ටිමීටර් 4.5ක් දුරින් A නම් ලක්ෂයක් ලකුණු කරන්න. ඒ ලක්ෂය හරහා යන XY සරල රේඛා ඛණ්ඩයට සමාන්තර වූ සරල රේඛාවක් අඳින්න. ඊට පස්සේ ABD සමාන්තර රාශිය අඳින්න කියලා කියනවා. එතකොට පුතේ මෙන්න මේ විදිහට කෙරෙන්න ඕන. මුලින්ම සරල රේඛා ඛණ්ඩයක් අපි මෙහෙම අඳිනවා. ඒක XY ලෙස නම් කරන්නලු. අපි දෙකලවර මෙතන මෙහෙම දාලා XY කියලා අපි අන්ත ලක්ෂ දෙක නම් කරනවා. ඊට පස්සේ එම සරල රේඛා ඛණ්ඩයට සෙන්ටිමීටර් 4.8ක් දුරින් A නම් ලක්ෂයක් ලකුණු කරන්නලු. ඊට පස්සේ දුවල පුතාලා කරන්න තියෙන විහිිත චතුරස්‍රය අරගෙන මේ විදිහට මෙතන විහිිත චතුරස්‍රය අපි තියාගන්නවා මේ සරල රේඛාව මත පිහිටන පරිදි ඔය විදිහට පුතාලට පේනවා ඇති විහිිත චතුරස්‍රය ඔය විදිහට අපි තියාගන්නවා. ඊට පස්සේ සරල ධාරය අපි මෙතනට ගන්නවා. සරල ධාරය ඔහොම තියලා ඊට පස්සේ 4.8 දුරින් ඒව ලකුණු කරන්න තියෙන්නේ. කියන්න. සර් පුනරීක්ෂණයක නේද? ඔව් පුනරීක්ෂණය කතා කරන්නේ. හරි. එතකොට මෙතන ඔගොල්ලෝ මේක අදිරූලේ හරියටම බිඳුව තියාගත්තොත් එතකොට පුතාලා හරියටම මෙතන 4.8 ඒ කියන්නේ 4 5 නේ මෙතන එතකොට ඔයාලා 4.8 මාක් එකක් දාගන්න මෙතනින් 4.8න් මාක් එකක් දාගත්ත මේ එතකොට අපි මොකද කරන්නේ සරල ධාරය අයින් කරගන්නවා සරල ධාරය අයින් කරා නේ සරල ධාරය අයින් කරා ඊට පස්සේ විහිිත චතුරස්‍රයත් අපි අයින් කරගන්නවා නේ විහිිත චතුරස්‍රයත් අයින් කරා ඊළඟට අපි මොකද කරන්නේ ඒ ලක්ෂය හරහා xy ට සරල රේඛා ඛණ්ඩයට සමාන්තර වූ සරල රේඛා ඛණ්ඩයක් අඳින්නලු. එතකොට අපි මොකද කරන්නේ? ඔන්න නැවත අපි විහිිත චතුරස්‍රය තියලා සරල ධාරයේ තියලා නේ සරල ධාරයේ තියලා දැන් මොකද කරන්නේ? මේ විහිිත චතුරස්‍රය අපි මෙතනට වෙනකන් ගේනවා. මේ විදිහට විහිිත චතුරස්‍රය අපි ගේනවා. මේ ඔහොම මෙතනට එන්න ඕන විහිිත චතුරස්‍රය. නේද පුතා?
V චතුරස්‍රයෙන් මෙතනට ආවහම ගෙනාව. හැබැයි අදි සරලදාරේ හොඳින් තදින් අල්ල ගන්න ඕන. ඊළඟට අපි මෙහෙමම තීද්දි මෙතන සරල රේඛාව අඳිනවා. මෙහෙම තීද්දි අපි මෙතනින් සරල රේඛාව අඳිනවා. ඔහොම ඇඳලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? සරල ධාරයයි විහිද චතුරස්‍රයයි මේ ඔක්කොම අපි අයින් කරනවා. අන්න අපිට දිග මදි නම් ඒක ඊට පස්සේ අපි ආයි සරල ධාරයේ තියලා මෙයාව දික් කරගන්නවා එම දිශාවටම. ඔහොම දික් කරගන්නවා. අනිවාර්යයෙන්ම පුතා එතකොට මේ රේඛාව මෙයාට සමාන්තරයි. ඒ ලක්ෂය හරහා මේ ලක්ෂය හරහා XY සරල රේඛාවට සමාන්තර වූ සරල රේඛාවක් එනවා. ඊළඟට ඒ තමයි දෙවෙනි කොටස. හරි? දෙවෙනි කොටස. ඔයගොල්ලෝම පරීක්ෂා කරලා බලන්න පුතේ මේ අතර පරතරය 4.8ක් තියෙනවද කියලා. පුතාලගේ පොත දැන් මට මෙතන බලන්න ක්‍රමවේදයක් නැහැ. නමුත් ඕගොල්ලෝ පරීක්ෂා සරල ධාරයයි විහිද ප්‍රශ්න භාවිතා කරලා පරීක්ෂා කරන්න. ඊළඟට කියනවා ABCD සමාන්තරාශයක් අඳින්නලු. ABCD සමාන්තරාශයක් අඳින්න කියන්නේ අපි බලමු මෙන්න මේ වගේ ඒකෙදිත් අපි අර වගේම තමයි පළවෙනිම මෙහෙම රේඛා ඛණ්ඩයක් අඳිනවා. ඒක අපි නම් කරනවා AB කියලා. AB කියලා. ඊට පස්සේ මේකේ අපිට D කොහේ හරි අපිට PTමක් තියෙන තැනක අපි D වම ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අර කරපු විදිහටම D හරහා සමාන්තර රේඛාවක් අඳිනවා ABට සමාන්තරව. ඊට පස්සේ පුතා අපි කරන්නේ AD යා කරනවා මෙතන. AD ඔහොම යා කරනවා. ඊට පස්සේ ADට සමාන්තරව විජ චතුරස්‍රයේ සරල ධාරයයි තියලානේ මතකනේ. මෙතනින් එතකොට අපි තියන්න ඕන හරියටමනේ මේම විජ චතුරස්‍රය මෙයාට ඔහොම සම්පාත වෙන විදිහට විජ චතුරස්‍රය අපි ඔහොම තියෙනවා. විජ චතුරස්‍රයයි සරල ධාරයයි තියලා මෙතනින් ඔය විදිහට සරල ධාරයේ තියලා දිග එකක් නම් වඩා හොඳයි නේ. ඔතනින් තියලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ විහිද චතුරස්‍රයේ ඕමම රූට් ගෙන එනවා මේ B මුණ ගැහෙනකම්. අන්න අපිට එතකොට මෙතනට වෙනකම් මෙයාව අපි ගේනවා. B මුණ ගැහෙනකම්. ඔන්න ඔතනට. ඔය විදිහට. බේටා කාඩ් එකක් දෙන්නකෝ. ඔන්න ඔහොම. මේ අපිට මෙව් එකක් දාලා තිනවා බලන්න ටීචර්. එතකොට ඔතනට වෙනකන් ආවට පස්සේ මෙතනින් පස්සේ අපි කරන්නේ මොකද? අන්න අපි මෙයාව අඳිනවා පුතා මෙහෙම තියෙන්නේ. ඔබට මතක ඇති අපි සමාන්තර රේඛා නිර්මාණයේදී. මෙතනින් සරල රේඛා ඛණ්ඩය අපි අඳිනවා. ඔතනින් අඳිනවා. ඇඳලා ඉවර වෙලා අපි මොකද කරන්නේ? මේ සරල ධාරය අයින් කරනවා, වී චතුරස්‍රයත් අයින් කරනවා, මෙතනත් අයින් කරනවා. ඊට පස්සේ අපි මෙයාව දික් කරගන්නවා අඩි රූල තියලා. අඩි රූල තියලා මෙයාව අපි ඔහොම දික් කරගන්නවා. එන්න දිශාවටම දික් කරගන්නවා. මම හිතන්නේ ඔයගොල්ලෝ හරියට ඇඳලා ඇති කියලා ඔය විදියට. එතකොට පුතේ යන්න පැහැදිලි. මෙතන එතකොට අපි නම් කරනවා ABC මෙතන C වෙනවා. එතකොට මේ රේඛා දෙකත් සමාන්තරයි. එතකොට සමාන්තරාශය ගොඩ නැගෙනවා. ඊළඟට අපිට කියනවා B හා D යන එක් විකර්ණය හරහා AC ට සමාන්තර සරල රේඛා අඳින්නලු. විකර්ණය කියන්නේ පුතේ මේ චතුරස්‍රයක ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියන්නේ පුතා විකර්ණයක් කියලා. මේ චතුරස්‍රයක මේ ප්‍රතිවිරුද්ධ මේ මෙන්න මේ
ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙක යා කරන රේඛාවට අපි කියන්නේ විකර්ණය. ඒතර මෙතන විකර්ණ දෙකක් තියෙනවා. දැන් අපිට මෙතන කියන්නේ AC විකර්ණය. ඔන්න අපි AC විකර්ණය අඳිනවා. AC විකර්ණය අපි අඳිනවා. මේ දෙන්න යා කරන ඔන්න. ඊළඟට අපිට කියනවා AC ට සමාන්තර සරල රේඛා දෙකක් අඳින්න කියලා. අර වගේම B ට චතුරස්‍රය තියලා B හරහා අපි සමාන්තර රේඛාව අඳින්න ඕන. ඒ වගේම B හරහා සමාන්තර රේඛාව අඳින්න ඕන. මේ එතකොට මේගොල්ල පුතා සමාන්තරයි කියලා පෙන්වන්නත් ඕන ඔන්නම. පැහැදිලිද? ඔන්නම එන්න ඕන. බලන්න ඔබේ රූප සටහන ගොඩ නැගිලා තියෙනවද කියලා නිවැරදිව. නිවැරදිව ගොඩ නැගිලා තියෙනවද කියලා බලන්න. සමාන්තර රේඛා නිර්මාණය පිළිබඳව තමයි මතක් කරන්නේ. ඊළඟට අපි එනවා ඊළඟට ප්‍රශ්න අංක 14ට අපි එන්නේ. අන්තිම ප්‍රශ්නේනේ. ප්‍රශ්න අංක 14. කවුද අපිට ඒකට උදව් කරන්නේ? ප්‍රශ්න අංක 14 අපිට කවුද උදව් කරන්නේ? ජෙනාරා දුවට අවස්ථාව දෙන්න. ජෙනාරා දාහතර කතා කරමු. ඔව් සර්. ප්‍රශ්න අංක 14 උත්තරේ ගොඩනගන්න බලන්න. විස්තර කරලා 14 පළවෙනි එක. දැන් සර් නිමල්ගේ උපන්දිනය 2002 එතකොට සර් අපෙන් අහන්නේ 2016 8යි 20 දිනට නිමල්ගේ වයස අවුරුදු හා මාස වල ලියන්නේ. එතකොට සර් අපි 2016යි 8යි 20 ඒකෙන් 2002යි 11යි 25ක් අඩු කරනවා. ඒ කියන්නේ 2016 ඊළඟ වර්ෂය ඊට පස්සේ මාසය දිනය. ඒ කියන්නේ 8යි 20න් අපි අඩු කරනවා එයාගේ උපන් වර්ෂය 2002 11යි 25. එතකොට අපිට ඒ වයස් කාල පරතරය ලැබෙනවනේ අඩු කරමු බලන්න. 20න් 25ක් අඩු කරන්න බෑනේ සර්. එතකොට මාස වලින් දින 30ක් ගන්නවා. මාසෙන් එකක් ගන්නවා. මාසයක් කියන්නේ ගණිතේ අපි දින 30යි කියලා 30යි. ගන්නෙ. ඒ දෙක එකතු 50යි. එකෙන් අඩු කරනවා 25. 25යි. මෙතන එන්නේ 25යි. ඔතන සර් තියෙන්නේ මාස 7යි. එතකොට මාස 7ෙන් අඩු කරන්න බැරි නිසා 2016න් එක අවුරුද්දක් ගන්නවා. එතකොට මාස 12යි. 12යි 19යි 19න් 11ක් අඩු කරනවා. කීයද එතකොට 8යි. 8යි. දැන් මෙතන පුතේ 2015යි තියෙන නිසා එතකොට 5න් 2ක් 3යි. එකෙන් 1යි බිංදුවයි දෙකෙන් දෙකක් බිංදුවයි. එතකොට සර් මේ අවුරුදු බිංදුව 10 ඕනේ නෑ දාන්නනේ. එහෙනම් අපි අවසානයේ ලිව්වා එම නිසා නිමල්ගේ වයස මෙහෙම ලියවෙන්න. නිමල්ගේ වයස අවුරුදු 13යි මාස 8යි දින 25යි. මාස 8යි දින 25යි. නේ? right. very good පුතේ. ඔයාගේ ඉදිරිපත් කිරීම පැහැදිලි පිළිතුර නිවැරදිව ගොඩ නැගුණා. අනිත් අයත් බලන්න මේවා කිසිම එකක් කටු වැඩ නෙවෙයි. මේ ගණිතේ කටු වැඩ කියලා දෙයක් නෑ. මේ ගාන හදන පියවර පැහැදිලිව පෙන්වන්න ඕන. අපිට දීලා තියෙන උපදේශුත් එහෙමයි. ඒ හින්දා ඒවා ඒ දකුණු අත පැත්තෙන් ඒවා සුළු කිරීම ඉදිරිපත් කරන්න. ඒ 14 පළවෙනි එක. අපිට කවුද දෙවෙනි එක ඉදිරිපත් කරන්නේ? දෙවෙනි එක. ප්‍රශ්න අංක 2. ලක්දුල අත උස්සන් ඉන්නවා. ලක්දුල පුතාට අවස්ථාව දෙන්න. ලක්දුල කතා කරා.
ලක්දුල ඔව් සර්. ඔව් අපිට දෙවෙනි එක විස්තර කරමුද? හා සර්. ලක්දුල ඔව් සර්. කියන්න 14 රෝමීලා ක්‍රමාංක 2 සර් ඒකේ අහන්නේ 2015 පළවෙනි මාසේ පළවෙනි දින වෙලාව 12:35 ඉඳලා 2015 2යි 5 වන දින වෙලාව 19:20 දක්වා ඇති කාලය දිනයි පැයයි සහ මිනිත්තු වලින් දක්වන්නේ කියලානේ සර්. ඔව් එතකොට ඇහෙනව මදි පුතා මට සර් ඔව් හරි දැන් ඇහෙනවා කියන්න සර් එතකොට අපි 2015 1යි 1 ඉඳලා 2015 2යි 5 වෙනකන් තියෙන දවස් ගාන බලන්න ඕනේ. ඔව් එතකොට කරන්නේ සර් 2015 15යි 1යි 1කින් කොහොම අඩු කරනවද? 15 මොකද කරන්නේ? සර් එතකොට එකෙන් 5ක් අඩු කරන්න බැරි හින්දා අපි එහා පැත්තේ තියෙන මාසනේ මාස වලින් එකක් ගන්නවා. එතකොට මාස බිංදුවක් වෙනවා. එතකොට මාස වලින් එකක් ගත්තාම මාසයකට දින 30යි කියලා ගන්නෙ. එතකොට එකට 30ක් එකතු වෙනවා. 31යිනේ එතකොට. එතකොට 31න් 5ක් අඩු කරනවා. 5ක් එකතු කරනවා. 31ට 5ක් එකතු කරනවා. එතකොට 36යි. ඔයා දැන් මෙතන අපිට ඕනේ 2015 පළවෙනි මාසේ පළවෙනිදා ඉඳන් හරි 2015 පළවෙනි මාසේ පළවෙනිදා ඉඳන් 2015 දෙවෙනි මාසේ 5 වෙනි දින වේලාව 19:20 දක්වා ඇති කාලය. මෙතන ඉඳන් 12:35 ඉඳන් 19:20 වෙනකන් තියෙන කාලය. දින පැය මිනිත්තු වලින්. දැන් පුතා එතකොට කියන්නේ මෙතන මේ 2015 පළවෙනි මාසේ පළවෙනිදා ඉඳන් 2015 දෙවෙනි මාසේ 5 අඩු කරන්න කියලාද? මෙතන මුලින්ම දින ගාන අපි හොයාගමු. දින කීයක් තියෙනවද? දින දින කීයක් තියෙනවද? දැන් මෙතන 12:35 ඉඳන් අපි හිතමු මේ පස්වරු පළවෙනි මාසේ පළවෙනිදා 12:35 ඉඳන් දෙවෙනි මාසේ 5 වෙනිදා 12:35 වෙනකොට කොච්චර දින ගාණක් තියෙනවද? අපිට මෙහෙමත් ගන්න පුළුවන් මෙතන හැබැයි. පළවෙනි මාසේ කිව්වහම පළවෙනි මාසේ දින 31ක් තියෙනවානේ පළවෙනි මාසේ. ඒක ඇත්තටම මෙහෙමයි. ගණිතේ අපි 30 මාසයකට දින 31 සලකන්නේ නැති හින්දා අපිට පුළුවන් මෙතනින් මෙහෙම අඩු කරගන්නනේ. දෙවෙනි 2015 දෙවෙනි මාසේ 5න් 2015 පළවෙනි මාසේ පළවෙනිදා අඩු කරගන්න. දින 34යි සර්. හා? එතකොට කොහොමද එන්නේ? සර් මං කියන්නද? කියන්න. සර් දැන් එතකොට දින ගානනේ මුලින් හොයාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම දින ගාන හොයාගන්න ඕන මුලින්ම. 5න් එකක් අඩු කරනවා. එතකොට සර් 4යි. ඊට පස්සේ සර් මාස දෙකකින් මාසයක් අඩු කරනවා 1යි. මාස එකයි. එතකොට සර් දින 34යි. මෙතන එතකොට සර් දින 34යි. දින 30ක් කියලා ගත්තොත් 30යි 4යි 34යි. එතකොට මෙතන දින 34යි. ඒ කියන්නේ කවද වෙනකන්ද දෙවෙනි මාසේ 5 වෙනිදා 12:35 වෙනකන්. නේ? 12:35 වෙනකන්. අහන්නේ 19:20 වෙනකන්. දැන් මොකද කරන්නේ?
19 20න් 19යි 12 35 අඩු කරනවා. 20ක් අඩු කරනවා. 12 12යි 35 අඩු අඩු කරනවා. කරනවා. මේ මිනිත්තු මේ පැය 20න් මිනිත්තු 35ක් 20න් අඩු අඩු කරන්න කරන්න බෑ. බෑ. 8ක් ගන්නවා. එකක් ගන්න. එතකොට කීයද? 60යි. 60යි 20යි 80යි. 60යි 20යි 80න් 35ක් අඩු කරනවා. 80යි සර්. 35ක් අඩු 80න් 35ක් අඩු කරනවා. 45යි. එතකොට 45යි. එතකොට මෙතන එන්නේ 45. අතන 19 නෙමෙයි 18යි. මෙයා දැන් එකක් ගියා 18යි. 18යි 18න් 12ක් 6යි. 6යි. දින 34යි පැය 6යි මිනිත්තු 45යි. පැය 6යි 6යි මිනිත්තු 45යි. මිනිත්තු 45යි. සර් ඔව්. එක්ස්කියුස් සර් ඇයි නෝ කියන්නේ. මේට ගොරෝන රෙකෝඩ් එක දාන්න පුළුවන්ද සර්? රෙකෝඩ් එක යනවා පුතේ හරි. දානවද සර් WhatsApp group එකට? ඔව් මං ඉවරුනහම දාන්නම්. හරි. මෙහෙත් වහිනවා. සාමේ වුණාට ඉතින් මහා බරපතල විදියට ප්‍රශ්නයක් නෑ. සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් මට්ටමේ නම් ඉන්න නැත්නම් ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න දෙමව්පියොත් එක්ක. හරි? හරි. දැක්කද? හොඳ ගැටලුවක්. මෙතන 12:35 ඉඳන් 19:20ට අහන්නේ. ඒතකොට 12:35 ඉඳන් 12:35ට තමයි අපි ගන්නෙ දින ගන්න. ලක්දුල් හරි නේද? හරි සර්. හරි සර්. සර් දින 30ක් තියෙනවනේ සර්. එතකොට ඔව් අන්න ඒකයි මම ඊළඟට කතා කරන්න ගියෙත් එතන ඔව් කියන්න පුතේ. ඔව්. දැන් සර් එතකොට දින 30ක් තියෙනවනේ පළවෙනි මාසෙට. එතකොට දෙවෙනි මාසෙට සර් අපිට කියන්න බෑනේ දින 29. ඒක කොහොමද සර් කරන්නේ? එතකොට දින 31ක් එතකොට දිනයක් මෙතන වැඩි 31 සලකලා උත්තරේ ගන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් අපි වැරදි දාන්නේ නෑ. දැන් මෙතන දින 31ක් අපි දැන් 30යි කියලානේ මෙතන සැලකුවේ. එතකොට මොකද වෙන්නේ? තව දිනයක්. තව දිනයක් වැඩි වෙනවා. තව දිනයක් වැඩි වෙනවානේ. දෙවෙනි මාසේ දින ගන්න අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද දෙවෙනි මාසේ 5 වෙනිදානේ අහන්නේ. නේ? දෙවෙනි මාසේ කොහොමද 2015 කියන්නේ අධික වර්ෂයකුත් නෙවෙයි. නමුත් ඒක බලපාන්නේ නැහැ. දෙවෙනි මාසේ දින 5යිනේ මෙතන යන්නේ. දින 5යි. නේද? එතකොට මෙතන තමයි අපිට ගැටලුව 30ටනේ ගත්තේ. 31ක් වුණාම තව දිනයක් එනවා. එතකොට 35 වෙනවා. මේ අපිට වර්ෂ දෙන්නේ නැතුව ඔය වගේ ගාණක් ඇහුවොත් පෙබරවාරි මාසේ දින ගාණ දෙන්නේ නැතුව ඇහුවොත් අපි මේ ඒක වැරදෙනවනේ සර්. දැන් ඒත් ගැටලුවක් නැහැනේ අපිට මෙතන දැන් මෙතන වර්ෂේ නම් ඕන නැත්තම් අපිට දින ගාන ලොකුවට වෙනස් වෙනවනේ. මේකෙන් දැන් පේනවනේ එම වර්ෂයේම කියලා පේනවා. දැන් මෙතන වර්ෂේ නොදී හිටියොත් එහෙම අපි කොහොමද එතකොට දින ගාන හොයන්නේ? ලොකු ගැටලුවක් මතුවෙනවා එතකොට නේ. මොන වර්ෂයේද කියලා. එතකොට එකම වර්ෂය කියලා දුන්නොත් එකම වර්ෂය කිව්වොත් ඉතින් මේ විදිහම තමයි. කිසි ගැටලුවක් නැහැ. එකම වර්ෂය කිව්වොත් මේකම තමයි. ජනවාරි පෙබරවාරි ගිහිල්ලා මාර්තු 5 වගේ ඇහුවොත් එතකොට මාර්තු 5 වගේ ඇහුවොත් එතකොට අපි ගන්නේ ගණිතයට අනුව ඒකයි උතන දැන් සම්මතයක් තියෙනවනේ. සම්මතය දැන් අපි සමහර මාසවල දින 31යි, සමහරවල 30යි, සමහර ඒවායේ 28 හෝ 29යි. ඒ හින්දා තමයි මේ සම්මතයක් අරන් තින්නේ අවුරුදු මාසයකට දින 30යි කියලා. ඒක මධ්‍යයන්යක් නිය ආසන්න අගයක් විදියට. ඒතකොට අපි මේ සම්මතයට අනුව තමයි යන්න ඕනේ. මෙතන දැන් සම්මතය මෙතන අපි මේකේ උත්තරේ අපි පිළිගන්නවා. නමුත් ටිකක් ළමයි ගැඹුරින් අරගෙන මේ සම්මතයම නැතුව එයා ජනවාරි මාසයේ දින 31යි කියලා අරගෙන මේක හදලා තිබුණත් ඉතින් අපි වැරදි දාන්නේ නැහැ. තේරුණා? එතකොට සර් මං වගේ මාර්තු 5 ඇහුවොත් මේ අපි පෙබරවාරි මාසෙට එතකොට ගන්නේ දින 30යි කියලාද නේද? අනිවාර්යයෙන් දින 30යි කියලා ගන්න. අපි දන්නේ නැහනේ මේ වර්ෂය දැන් ඔයා කියන විදිහට වර්ෂය දීලම නැත්තම් අපි දන්නේ නැහනේ ඒක අධික වර්ෂයක්ද නැද්ද කියලා කොහොමද දන්නේ නැහනේ. නේ? හරි සර්. අන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම මාසයකට දින 30යි කියලා තමයි ගන්න යා. ඔව්. කියන්නේ. ඔව්. ඔය ඔතන තියෙන වෙලාවේ මේ ඩිජිටල් ක්‍රමය සාමාන්‍ය අපිට භාවිතා කරන ක්‍රමයට හදලා පැය මිනිත්තු හොයන්න බැයිද? ඔව් ඉතින් දැන් මේක පැය 12 උරලෝසු වෙලාවෙන් දෙන්න පුළුවන්. පැය 12 උරලෝසු වෙලාවෙන් දුන්නොත් පස්වරු පෙරවරු දාන්න එපා.
එතකොට මේක පස්වරු වලට එනවා. මෙතනින් 12ක් අඩු කරාම එතකොට මේ පස්වරු 7යි 20 නේ පුතා. පස්වරු 7යි 20. නේ? එතකොට අන්න එතකොට අපිට හොඳම දේ තමයි කාල අන්තරය හොයනකොට මෙයා සම්මත වේලාව ලියා ගන්න. සම්මත වේලාව ලියා ගන්න. හැමතිස්සෙම සම්මත වේලාවට අනුව එකතු කිරීම අඩු කිරීම කරන්න ලේසි. සම්මත වේලාවට. දැන් මේගොල්ලෝ දීලම තියෙන සම්මත වේලාවනේ. නේ? ඔව්. හරි. එහෙමනම් පුතේ අපි පුනරීක්ෂණ අභ්‍යාසය තමයි සාකච්ඡා කරේ. මෙතන මට ඕගොල්ලන්ගේ තදින්ම බලන්න බැරි වුණු දේ තමයි මේ සමාන්තර රේඛා නිර්මාණය සහ කෝණ මැනීම පිළිබඳව. ඉතින් අපි ඒ වගේ අවස්ථා පුතේ පුතාලා දෙපාරක් තුන් පාරක් නැවත පරීක්ෂා කරලා බලන්න. දන්න කියන අම්මලා තාත්තලට කියලා පොඩ්ඩක් මැනලා බලන්න. අයියලා අක්කලා ඉන්නවනම් පොඩ්ඩක් ඒක මැනලා බලන්න කියන්න. තව තෙවෙනි පාර්ශවයක් සම්බන්ධ කරගෙන ඒ වගේ බලන්න. නැත්නම් ඕගොල්ලෝ එතන වැරදි කරපු දෙයක් තියෙනවා නම් ඒක මට මේ මොහොතේ නිවැරදි කරවන්න අමාරුයි. රූප සටහන මම ළඟ නැති හින්දා. එතකොට ඔබ මුණ ගැහෙන දවසක තමයි ඒක බලන්න වෙන්නේ. එහෙමනම් අපි 7 ශ්‍රේණියේ පළවෙනි වාරයට අදාළ පාඩම් අවසන් කරලා දැන් පුනරීක්ෂණ අභ්‍යාසයක් සාකච්ඡා කරා. අපි එනත් දැන් එන්නේ පුතේ ඉතාමත්ම වටිනා කාර්යයකට. ඒක තමයි ඔබ මේ පසුගිය පළවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍ර වලට ඔබ උත්තර ලියන්න මම ප්‍රශ්න පත්‍ර ඔබට ලැබෙන සැලසුවා. අපි කතා කරනවා 2017 පේපර් එක, 2018 පේපර් එක, 2019 පේපර් එක. ඊට පස්සේ අපි සුවිශේෂී පාසල් මට්ටමේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරනවා. අප්‍රේල් මාසයේ පුරාවටම අපි පළවෙනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍ර තමයි සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරලා අවසාන වෙලා අප්‍රේල් අන්තිම සතියේ පුතාලට මම වාර විභාගයක් තියෙනවා. හරි? වාර විභාගයක් තියෙනවා. ඒක කොහොමද තියන්නේ කියන එක අපි ඉදිරියේ සාකච්ඡා කරමු. කෙසේ නමුත් ඔබට වාර විභාගයක් පැය දෙකක ප්‍රශ්න පත්‍රයකට ඔබ මුහුණ දෙන්න වෙනවා. බොහෝ කණ්ඩායම් කරලා ගෙදරට ගෙන්නගෙන හෝ ඒක ඉදිරිය අනුව තීරණය කරනවා. එහෙනම් අපි මේ විභාගයට සූදානමක් විදිහට මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගෙන යමු. පුතාලා හෘද සාක්ෂියට එකඟව ඔය දීලා තියෙන ඒවා නියමිත කාලයට අනුරූපව කරන්න පුතේ. මොකද ප්‍රශ්න පත්‍රයක තියෙන දැන් ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමේදී පුතාලා සැලකිලිමත් විය යුතු කරුණක් තමයි කාල කළමනාකරණය. කාල කළමනාකරණය නිසි ආකාරයෙන් කරේ නැත්නම් එතනදී ඔබ අසාර්ථක වෙනවා. කොච්චර දැනුම තිබුණත් වැඩක් නැහැ. ඒ හින්දා ඒ ගැනත් සැලකිලිමත් වෙමින් තමයි මේ වලට උත්තර ලියන්න ඕනේ. අනිත් එක පැය දෙකක් ඉක්මීමෙන් සංගමයෙන් කටයුතු කරන්න හැකියාවක් තියෙන්න ඕන. මොකද මම දන්නවා දැන් ඕගලන්ට විභාග ශාලාවක පරිසරයේ ගෙදර නැති වුණොත් ඔබ සමහර වෙලාවට පොඩි විවේක අරගෙන ප්‍රශ්න පත්‍රය හදයි. එහෙම කරන්න යන්න එපා. හිත ශක්තිමත් කරගෙන පැය දෙකක කාලය වෙන් කරගෙන වාර විභාගයකට මුහුණ දෙනවා කියන මනෝමයෙන් ඒක හිතේ මවාගෙන ඒ පරිසරේ මවාගෙන පුතාලා නිදහස් වෙලාවක මේ වැඩේ කරන්න ඕන. එහෙම කරලා උත්තර පත්‍ර සූදානම් කරගන්න පිළිතුරු පත්‍ර ඒවත් එක්ක අපි දැන් සාකච්ඡාව ආරම්භ හදන්න. එහෙනම් අපි ආරම්භයේ ගන්න හදන්නේ පුතා 2017 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාහිර පළාත්. දැන් ළඟට ගන්න පුතාලා ඒ කරපු ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික රතු පෑනක් ළඟට ගන්න. දැන් ඔයගොල්ලෝ රතු පෑනෙන් තමයි මාක් කරන්න හදන්නේ. ඔබ දැන් උත්තර පත්‍ර පරීක්ෂකවරු විදියට මම දෙන උපදෙස් එක්ක හරියට කරන්න මම ඔබව මේකට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඔන්න පේපර් එක. පේනවද හැමෝටම? පේනවද පුතා? නෑ සර්. පේන්නේ නැද්ද? ලොකුට පේන්නේ. ලොකුට වෙන්නේ පැත්තෙන් චුට්ටියට පේනවා. දැන් පේන්නේ නැද්ද? දැන් පේනවා සර්. ඒක. right. ඔන්න හොඳට බලමු. පුතාලා දන්නවා ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය පිළිබඳව. ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කාටද අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්? ඔබේ මේ වාර විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය කොහොමද ප්‍රශ්න එන්නේ කීයක් එනවද? ඒ ගැන කාටද අදහසක් දෙන්න පුළුවන්? සර් මට පුළුවන්. කියන්න පුතේ.
සර් වාර විභාග ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. එක කොටස දෙක කොටස කියලා. එක කොටසේ සර් ප්‍රශ්න 40ක් එනවා. එක කොටසේ ප්‍රශ්න 40ක් 20ක් සර්. 20ක් සර් එනවා. ඔව් 20යි පුතේ. 20න් දෙක ගානේ ලකුණු 40ක් එනවා. දෙක ගානේ 20යි ලකුණු 40යි. එතකොට සර් දෙවැනි කොටසේ සර් අපිට ප්‍රශ්න 8ක් 1 2 3 4 5 6 7ක්. 7ක් එනවා සර්. ඒකෙන් අපි ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න ඕනේ. 5කට ලියනකොට මෙතන තව කොන්දේසියක් තියෙනවා දුව. සර් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. හැමෝම කරන්න ඕන. ඒකට කීයක් ලකුණු දෙනවද? ඒකට ලකුණු 16ක් හම්බ වෙනවා. 16ක් සර්. තවත් කීයක් එතකොට තෝරගන්න ඕනද? ප්‍රශ්න 4ක් සර්. හතරයි සර්. තවත් 4ක් තෝරගන්න ඕන. ඒක පිළිවෙලටම තෝරගන්න ඕනද? නෑ සර්. Tamanට කැමති Tamante මේ විදියට. මොහොතේ පහසු ඒවා. එයින් එකකට ඒවට ලකුණු ලකුණු 11 ගන්න සර්. 11 ගානේ එනවා. 11ෙම 4ක් කීයද? 44යි. 44යි 60. ලකුණු 60යි. 40යි 60යි එකතු වුණාම 30යි. 100යි. ලකුණු 100න් කීයද කියලා එනවා. සාමාන්‍ය මේ පළවෙනි ප්‍රශ්නයේ නිර්මාණය වෙන්නේ කොයි වගේද? ක්‍රියාකාරකමක් මූලික වෙලා. ප්‍රායෝගික පැත්තට නැඹුරු වෙලා තියෙන ඒ විෂය කරුණ නේද? ඇගීමක් අපි ඉස්සර අර ඇගීම් කියලා කතා කරන දැන් එහෙම එකක් නැහැ. ක්‍රියාකාරකමක් මූලික වෙච්ච ප්‍රශ්නයක් තමයි මෙතන දෙන්නේ. මේ ලකුණු 16ක් එතන අනිවාර්යයෙන්ම කරන්න ඕන. හරිනේ? දැන් පුතාලා සමහර අය මේක දැනගෙන හිටියේ නැත්නම් දැන් අවබෝධ ඇති. පළවෙනි වාරයේ ඉගෙනගත්ත පාඩම් වලින් තමයි පුතා මේ ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට සකස් වෙන්නේ. ඒ වගේම 6 අවසාන වාරයේ දේවලුත් ඇගීමට ලක් වෙන අවස්ථා නැතුවා නොවේ. මේ ඒ වගේ දැනුත් තියෙනවා. හරි පුතේ. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට එන්න හදන්නේ. ඔන්න ඔයගොල්ලන්ගේ උත්තර පත්‍රය සූදානම් කරගන්න. මම හිතනවා ඔබ සූදානම් කරගෙන ඇති කියලා. නේ? එහෙමනම් අපි පළවෙනි ප්‍රශ්නය ඔබට පුළුවන් අත උස්සන්න මම අවස්ථාව දෙනවා. මුලින්ම අත උස්සලා තියෙන්නේ දිල්මිදුව. දිල්මිට අවස්ථාව තියෙනවා පළවෙනි ප්‍රශ්නෙට අපිට විසඳුම පුතේ ඉදිරිපත් කරන්න. දිල්මි. ප්‍රශ්නේ පැහැදිලිව කියලා පුතා උත්තරේ කියන්න. ඒ සමිති කක්ෂ ගණන 4. ABCD කියන්නේ කවුරුන්ද? ABCD රොම්බසය. අහන්නේ මොකද්ද? සමමිතික අක්ෂ ගණන. සමමිතික අක්ෂ කියන්නේ මේ තල රූපයේ සමාන කොටස් දෙකකට වෙන් වෙන පරිදි අඳිනු ලබන රේඛා. කීයක් තියෙනවද? 4ක් තියෙනවා. 4ක් තියෙනවලු. අනිත් අය මොකද කියන්නේ? 4ක් තියෙනවද? 2යි සර්. උත්තරය 2යි පුතේ. මෙතනින් 1යි සමාන වෙනවා. අනිත් එක මෙතනින් 1යි. ඔයා 4යි කියලා කියන්නේ මේ ඔයා මෙහෙම කියලා ගත්තද? මෙහෙම ගත්තොත් මේ දැන් සම්මිතික වෙනවා නම් මැදින් එන්නේ නැහැ. එන්නේ සමාන කොටස් දෙකකට. ඒ කියන්නේ මේක නැමුවොත් එහෙම එක මත එක සම්පාත වෙන්න ඕනනේ. සම්පාත වෙන්න ඕන. සම්පාත වෙන්න ඕන. 4ක් තියෙන තල රූපයක් මට කියන්න බලන්න. 4ක් තියෙන එක්කෙනෙක්. සමචතුරස්‍රය. සමචතුරස්‍රය ඍජු කෝණාශ්‍රය නෑ. ඍජු කෝණාශ්‍රය ඉන්නේ නෑ. අශ්‍රය 2යි සර්. ඍජු කෝණාශ්‍රය 2යි. සමචතුරස්‍රය හරි. සමචතුරස්‍රය නේ. එතකොට රොම්බසය ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් නේද? අනිවාර්යෙන් ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් තමයි රොම්බසය. ඔබේ උත්තරය එහෙමනම් දුවේ පුතේ ඔබට ඔන්න මම උත්තරේ ලියනවා. ඔබේ උත්තරේ මෙතන එන්න ඕනේ 2. උත්තරයට ඉරි ගහන්න, රතු පෑනේ මාක් කරන්න, හරියක් දාන්න, ලකුණු 2ක් දාගන්න. ඇඳලා තිබුණට කමක් නැහැ, නැති වුණත් කමක් නැහැ. අදින්න කියලා නැති හින්දා. ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 2.
අත උස්සලා තියෙනවා ඉසිරිදුව ඉසිරිට අවස්ථාව. ඉසිරි තමයි පළවෙනි මෙතන අත උස්සලා තියෙන්නේ. ප්‍රශ්නේ පැහැදිලිව විසඳුම ඉදිරිපත් කරා. සර් එතන තියෙන්නේ සර් 2 බල 3යි සර් 5 බල 2යි. ඒ හින්දා සර් අපි ඒක ප්‍රසාරණය කළ ලියා ගන්නවා. එතකොට සර් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. ඊළඟට පුතා උත්තරේ ගමු. ඊට පස්සේ සර් ඒක ගුණ කරගෙන එනවා. දෙවරක් 2 4යි. හතරවරක් 2 8යි. අටවරක් 5 40යි. 40 5. 200යි. පුතාගේ උත්තරය 200. උත්තරයට ඉරි දෙකක් ගැහුවා. ඉසිරිදුව බොහොම හොඳයි. ඔබේ උත්තරේ නිවැරදි. එහෙමනම් පුතේ ලකුණු දෙක මේ උත්තරේ ළඟින් හරිය දාගන්න ලකුණු දෙකක් දාගන්න. ඔන්න ඔහොම. අපි එනවා ප්‍රශ්නාංක 3ට. තුන්වෙනි ප්‍රශ්නෙට අවස්ථාව තියෙන්නේ අත උසලා තියෙන විදියට චිරත් දින්සර චිරත් අවස්ථාව. සර් දැන් ඔතන සර් ඔය තියෙන්නේ 3204 ඔව්. ඒක සර් විද්‍යෝගෙන් ලියනවා. ඉලක්කම් දර්ශකය කියන්නේ මොකද්ද පුතේ? ඔය ඉලක්කම් ටික සර් ඔක්කොම එකතු කරනවා. තනි ඉලක්කමක් වෙනකන් එකතු කරනවා. එතෙන් එකතු කරනවා. 3 එකතු කිරීම කිරීම 2 එකතු කිරීම බිංදුව එකතු කිරීම 4යි. කීයද? 9යි සර්. 4 3 2 5 4යි 9යි. ඉලක්කම් දර්ශකයේ 9යි. ඊළඟට කියන්න චිරත් 3204 යන සංඛ්‍යාව ඉතිරි නැතිව 6න් බෙදේද නැද්ද යන්න ලියන්න. සර් 6න් බෙදෙන්න නම් 2නුයි 3නුයි බෙදෙන්න ඕනේ. ඔව් දෙකෙන් බෙදෙනවද කියලා කොහොමද හොයාගන්නේ? සර් 2න් බෙදෙනවා. කොහොමද හොයාගන්නේ? 3204 2න් බෙදෙනවා සර්. ඔයා කියන්නේ දෙකෙන් බෙදලා බලනවද? සර් මන් දන්නවා. දෙකෙන් බෙදලා දැන් අපි නෑ සර් ඔගේ අග ඉලක්කම අග ඉලක්කම බිඳුව දෙක අග ඉලක්කම සර් 2න් බෙදලා ඉලක්කම බිංදුව 2 4 6 8 වෙනවා නම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා අනිවාර්යෙන් සර්. දෙකෙන් බෙදෙනවා. චිරත් මතක නැද්ද ඒක? වාචිතා රීති. 3න් බෙදෙනවද කියලා කොහොමද හොයාගන්නේ? සර් අග ඉලක්කම සර් 3 නෑ. ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙනවා නම් ඒක දෙකෙන් බෙදෙනවද කියලා බලන්න. අග ඉලක්කම නෙමෙයි බලන්න ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකයේ 3 ගුණාකාරකයක් වෙන්න ඕන. නැත්නම් 3න් වෙනවා. ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙන්න ඔය ඕනේ. 3න් එකක්. ඉතින් 9 ඇවිල්ලානේ දැන්. එහෙමනම් මේ සංඛ්‍යාව දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා. එහෙනම් මෙයා සර්. බෙදෙනවා. නේද පුතා? එහෙනම් මෙයා අපි ගන්නවා 6න් බෙදේද නැද්ද? බෙදේ. 6න් බෙදේ. ඒ ඇති. හේතු අහලා නැහැ. එහෙමනම් පුතාලට උත්තර මෙතන 9ට 1යි බෙදේ කියන එකට 1යි සමස්ත ලකුණු 2යි. ඕන්න ඔහම දාගන්න. මේ ලකුණු දාන විදිය හරියට බලා ගන්න. දැන් අපි ඉදිරියට යමු. මම මේ ටික මකනවා. අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. අවස්ථාව ලැබෙන්නේ ඉසුරු උදාර ඉසුරු අවස්ථාව. ඔව්. පැහැදිලි කරමු. සර් කුලකයක් කියන්නේ සර් පොදු ලක්ෂණයක් අනුව නිශ්චිතව වෙන් කළ හැකි සමූහයක් සර්. බොහොම හොඳයි. පැහැදිලි අර්ථකථනයක්. හොඳයි පුතා. තව විස්තර කරන්න පුතේ. මේ දැන් ගැටලුවට එන්න. මේ ප්‍රශ්නේ සර් අහලා තියෙන්නේ ප්‍රකාශන අතරින් කුලක සමූහයටින් ඉරක් අඳින්න කියලා. ඒකේ සර් උත්තර වෙන්නේ පළවෙනි උත්තරේයි හතරවෙනි උත්තරේ සර්. පළවෙනි එකයි හතරවෙනි එකයි. පන්තියේ සිටින උස ළමයි අපිට පුළුවන් ද නිශ්චිතව වෙන් කර හඳුනගන්න? බෑ සර්. ඒකට බැරි වෙන්න හේතුවක් ලෙස ඔබ සලකන්නේ කුමක්ද? හැමෝම උසයි නේද පුතා?
හැමෝම ඒක පොළොව සර් මට්ටමට නිසිත වඩා ප්‍රමාණයක් සඳහන් කරලා නෑ සර්. අන්න හරි අපිට දීලා නෑ ඉන්න මා මොනවද කියලා නෑ. වෙන් කරන සීමාවක් දීලා නෑනේ. ලෝකේ දිගම ගංගාත් ඒ වගේම තමයි නේද පුතා? පුතාගේ පිළිතුර ඉතාමත්ම නිවැරදි පැහැදිලි අර්ථකථනයක් දුන්නා කුලකයක් මතක් කරා. පුතේ මෙතනට එක ලකුණයි මෙතනට එක ලකුණයි ලකුණු දෙකක් ලැබෙනවා. පැහැදිලිව දාගන්න. බොහොම හොඳයි. අපි ඊළඟට එනවා පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙට අත උස්සලා තියෙන්නේ දෙන්නයිනේ. කො අනිත් අය? ඒ දෙන්නම උත්තර දුන්නු දෙන්නේ දැනට. ඉසුරු කතා කරා, ඉසිරි කතා කරලා තිනවා. කො තව අවස්ථාව ගන්න බලන්න. දම්සත් කතා කරමු දම්සත්. දම්සත් පුතාට පස්වෙනි ප්‍රශ්නේ. පැහැදිලි කරන්න, විස්තර කරන්න. දම්සත් සම්බන්ධ වෙලා නැද්ද? කවුද අපිට ඒකට උදව් කරන්නේ? මෙතුල විනු කතා කරන්න දුව. සර් 40ත් 100ත් අතර ඇති 15හි ගුණාකාර සියල්ල ලියන්න. ඔව් පුතා. එතකොට සර් 15 ගුණ වෙවි යන ඒවා තමයි සර් අපි ලියන්න ඕනේ. ඔව්. එතකොට 40ත් 100ත් අතර හන්ද 60 එනවා. 40ත් 100ත් 40 පහුවෙච්ච ගමන් තියෙන ආසන්නම 15 ගුණාකාරකේ කීයද? 60 සර්. 45 45 විනු 45 නේද? ඊළඟට 60 ඊළඟට 75 ඊළඟට 90 ඊළඟට සර් එච්චරයි ගන්න පුළුවන් මොකද සර් 40ත් 100ත් අතර හන්ද අහලා තියෙන්නේ. ඊළඟට එනෙක් කෙනා මට කියන්න බලන්න. 115 ඕ 100 එතකොට පහු වෙනවනේ 40ත් 100ත් අතර. එහෙනම් දුව 45 60 75 90. ඒක තමයි පුතේ මෙතන උත්තර වෙන්නේ නේද? එතකොට පුතේ හතරම නිවැරදිව ලියලා තිබුණොත් තමයි පුතේ ලකුණු දෙකම දෙන්නේ. හතරම නිවැරදිව ලියලා තිබුණොත් ලකුණු දෙකක් දෙනවා. එතකොට තුනක් නිවැරදිව ලියලා තිබුණොත් පුතේ එක ලකුණයි දෙන්නේ. හරි? දෙකක් ලියලා තිබුණට එකක් ලියලා තිබුණට ලකුණු ලැබෙන්නේ නැහැ. 3කට 1යි 4ට 2යි. පුතා ඉදිරිපත් කරා බොහොම හොඳයි. ඊළඟට අපි එනවා 6 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 6 අපිට අත උස්සලා තිනවා සවිත්මි පීරි. සවිත්මි කතා කරන්න දුව. සවිත්මිට අවස්ථාව 6 වෙනි එක. පැහැදිලිව අපිට විස්තර කරලා දෙන්න. සර් එතන අප ගෙඩියක මිල රුපියල් 40යි. එතකොට අහලා තියෙන්නේ රුපියල් 200කට මිලදී ගත හැකි අපර ගෙඩි ගණන. එතකොට මේ රුපියල් 40කට අපර ගෙඩියක් ගන්න පුළුවන් රුපියල් 240න් බෙදනවා. එතකොට අපර 5යි එන. එතකොට අපර ගෙඩි 5යි. 40 1යි 240 5යි. ඇපල් ගෙඩි ගණන කීයද? 5යි. ඇපල් ගෙඩි 5යි නේ? 5යි. බොහොම හොඳයි පුතේ. ලකුණු දෙකක් ලැබෙනවා. ඔබ 5 ලියලා නැත්නම් වැරදිලා තිබුණොත් ඔබ මේ 240න් බෙදෙන බව පෙන්නලා තියෙනවා නම් පුතා එක ලකුණක් ලැබෙනවා. අපි තුමු ළමෙක් මෙයා බෙදලා 6යි කියලා දැම්මා කියලා. ඔන්න බලන්න මෙයා 6යි කියලා දැම්මා කියලා හිතන්න. එතකොට පුතේ යාට දෙන්නේ දඬුවම එකක් අඩු කරනවායි. මෙයා ක්‍රමේ දන්නවනේ 240න් බෙදෙන බව. එයාට ප්‍රශ්න වෙලා තියෙන 240 ඒවා හරියට අඳුර ගන්න බැරි වෙලා. නමුත් එයා 240න් බෙදෙන බව පෙන්නන ඉඳ එක ලකුණක් ලැබෙනවා. දැක්කද? අතරමැද පියවරවල තියෙන වටිනාකම අන්න ඒකයි. බොහොම හොඳයි දුව. ඊළඟට අපි අවස්ථාව දෙනවා 7 වෙනි ප්‍රශ්නෙට. කො අත උස්සලා තියෙන්නේ කවුද? සුපුරුදුම කට්ටිය තමයි ඉතින්. මේ යනාර කතා කරා, ලබ්දුල් කතා කරා. කො අනිත් අය? සර් මම උත්තර දුන්නේ නෑනේ. ඔය ප්‍රශ්න පත්‍රේ. සර් මම උත්තර දුන්නේ. එන යනාරට අවස්ථාව දෙන්න. විස්තර කරන්න.
සර් දශකයක් කියන්නේ වසර 10ක කාල පරිච්ඡේදයක්. එතකොට සර් වසර 10ක් හොයාගන්න නම් දැන් අපිට දීලා තියෙන්නේ 2025 ක්‍රිස්තු වර්ෂෙට. ඔව්. එතකොට සර් 202ට සර් අපි එකක් එකතු කරනවා. ඒ කියන්නේ සර් අග ඉලක්කම බිඳුව නම් සර් ඒ කියන්නේ අග ඉලක්කම බිඳුව නම් සර් අපි ගන්නේ 202ම තමයි දශකයට. ඔව්. එතකොට සර් දැන් ඕකේ තියෙන්නේ 2025නේ. ඔව්. එතකොට අපි ඒකට ගන්නේ සර් 203 වෙනි දශකය කියලා. 203 වෙනි දශකය තමයි මේ පිරමිඩ් පවතින්නේ නේ. දශකය 203. සහස්‍රකයේ විස්තර කරන්න බලන්න. සහස්‍රකයේ සර් කියන්නේ වසර 1000ක කාල පරිච්ඡේදයක්. එතකොට සර් 2025 ඒකේ සර් 2000 වගේ වර්ෂයක් තිබ්බොත් අපි ගන්නේ දෙකම තමයි සහස්‍රකයට. දැන් තියෙන්නේ සර් ඕකේ 2025නේ. එතකොට සර් අපි ඒකට ගන්නේ 3 වෙනි සහස්‍රකය කියලා. ඒ කියන්නේ 2000 වෙනකොට දෙවෙනි සහස්‍රකයේ අවසන්. එතකොට මෙතන අවුරුදු 25ක් ගිහිල්ලානේ. ඒ කියන්නේ දැන් මේ 3 වෙනි 1000 කොට තමයි පිරෙන්නේ. 3 වෙනි 1000 කොට තමයි පිරෙන්නේ. 3 වෙනි සහස්‍රකය. බොහොම හොඳ පැහැදිලි කිරීමක් දුව. ඔබට එතකොට මෙතන ලකුණු 1 ගානේ පුතේ බලන්න හරියට දාගන්න මේ 203ට 1යි 3ට 1යි මෙතන ලකුණු 2ක් ලැබෙනවා. පැහැදිලි. අපි එතකොට ඒ ප්‍රශ්න 7ක් සාකච්ඡා කරේ. මම මකනවා ඊළඟ ප්‍රශ්න වලට යමු. ප්‍රශ්නාංක 8ට අපි එන්න හදන්නේ පුතා. 8ට. කවුද අපිට දැන් මේකට උත්තර දෙන්න ඉන්නේ බලමු. යනාර දුන්නා. ලක්දුල් දෙන්න බලන්න. ලක්දුල් මේ ප්‍රශ්න පත්‍රයට උත්තර දුන්නේ නැහැ. එයා අත උස්සන් ඉන්නවා. ලක්දුල්. ලක්දුල් කතා කරානේ. ඔයා උත්තර දුන්නා. කලින් එකේදී. කලින් එකේද? මේකට දුන්නේ නැද්ද? නෑ සර්. කියන්න. සර් සාධකයක් කියන්නේ සර් දෙන ලද සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදෙන පූර්ණ සංඛ්‍යා දෙන ලද සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාත්මක සාධක තමයි සාධක කියන්නේ. සාධක වෙන්නේ. ඔව්. එතකොට සර් මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ 15 සියලු සාධක ලියන්න කියලා. එතකොට සර් මේකට එන්නේ 1 එනවා 2 එන්නේ නැහැ 15 දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා. එතකොට 3 එනවා. ඊට පස්සේ 4 එන්නේ නැහැ ඒක 4ෙන් බෙදෙන්නේ නැති හින්දා. ඊට පස්සේ 5 එනවා. ඊට පස්සේ ආයෙ එන්නේ 15. ඒ කියන්නේ ලක්දුල් පුතේ මේ ටික තමයි සාධක වෙන්නේ. දැන් මට මේ සාධක ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න බලන්න. මේකේ ගුණාකාර ටික බලන්න. අපිට ගන්න පුළුවන් නේද පුතේ එක් වරක් 15 තුන් වරක් 5 පස් වරක් 3. තුන් ඊට වරක් පස්සේ ආන්න 15ක්. මෙහෙම ගත්තා නම් හරිනේ 1 3 5 15 නේ. අන්න එහෙම ගන්න පුළුවන් නේ. ඔන්න. එතකොට පුතා මෙහෙම සාධක ලියනකොට ඒ ගත්ත විදිහක් පොඩ්ඩක් පෙන්නලා තියන්න පුතේ. ඒක ඕගොල්ලන්ට අපතේ යන්නේ නෑ. මෙතන යම් මෙහිකින් ඔයාට එක සාධකයක් හරි වැරදුනොත් මෙතන එක ලකුණක් කොහොමත් ලැබෙනවා. එහෙමනම් පුතා මෙතන අපි ගත්තාම උත්තරය 1 3 5 15 පුතාගේ උත්තරේ වඩාම නිවැරදි ලකුණු 2ක් ලැබෙනවා. 3 4ම තියෙනවා නම් 2යි 3ක් තිබුණොත් 1යි. 3ක් තිබුණොත් 1යි. දැන් දුවල පුතාලා ඒ පිටුවේ මෙතන පල්ලෙහැ කොටුවක් ගහලා එතනින් ඕගොල්ලෝ උපයගත් ලකුණු ටික ලියන්න 16න් කීයක් දැන් ඕගොල්ලෝ මෙතන ගත්තද? 16ක් නේ මෙතන මුළු ලකුණු. 16න් කීයක් ගත්තද කියලා ලියන්න බලන්න. 15. හතු පයනේ කොටුවක් ගහලා. 16න් 16ම අරන් තියෙන්න ඕන හරිද? නේ? Excuse me sir. කියන්නේ සෙනෙත්ගේ තාත්තා කතා කරන්නේ. ඔව්. මේ පෙපර් එක අපි ගාව නෑ සර්. අපේ පුතාට මග හැරලා තිනවද දන්නේ නැහැ. මොකක් හරි මේක පෙබරවාරි මාසයට දුන්නේ. පෙබරවාරි මාසයට මේක ලැබිලා නැද්ද? පෙබරවාරි මාසයක. ඊයේ පෙරේද දුන්නු එක නෙවෙයි. ඊයේ පෙරේද දුන්නු එක නෙවෙයි. පෙබරවාරි මාසෙ දුන්නු එක. පෙබරවාරි මාසෙට මේක ලැබිලා නෑ. ඒකයි වෙලා තියෙන්නේ.
පේපර් එක මේකේ පෙබරවාරි මාසයේ මේ පේපර් එක වැදිලා නැද්ද? නැද්ද? ගාව තියෙනවා සර් දැන් මේකේ 2016 තියෙන 2017 තියෙනවා 18යි 16යි තියෙනවා 17 නෑ. 16 17 තියෙනවා. එහෙනම් මම මේ ටියුට් එක අමුණනකොට මොකක් හරි අතපසු වීමක් වෙන්නේ නැති නේද? 2010 දැන් මේකේ මම දාලා තියෙන්නේ 17 18 ඊට පස්සේ 2019 2019 ප්‍රශ්න පත්‍ර අමනෑ සර් අපි බලමු මොකක් හරි කරන්න. හරි. එහෙම වුණොත් මේ හෙට මේ පැත්තෙන් යනවා නම් පොඩ්ඩක් ඉල්ල ගන්නවද මේ ටීචර්ගෙන්? හොඳයි. මම නම් නෑ මම පේපර් මාසින් යනවා. මම මේ කියලා තියන්න. හරි? බොහොම ස්තුතියි සර්. දැනට කොහේ හරි පොතක හරි කොලයක හරි ලියා ගන්න කියන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. එතකොට පුතේ ඔන්න මේ අපි මේ ප්‍රශ්න පත්‍රයේ මේ පළවෙනි පිටුව දිහා බැලුවාම දැන් පුතාලා මේක උත්තර ලියන එකම නෙවෙයි. මෙතන එකක් තමයි දැන් පුතාලා විධිමත්ව විෂය නිර්දේශය තුල පළවෙනි වාරයට අදාළ පාඩම් මාතෘකා සාකච්ඡා කරලා ඒ විෂය කරුණු හඳුනාගෙන දැන් ඒවා ඇගීමට ලක් කරන ප්‍රශ්න පත්‍රයක් තමයි මේ. ඇගීමට ලක් කරන්නේ මෙවැනි ප්‍රශ්න පත්‍රයකින්. ලිඛිත පරීක්ෂණයක්. එතකොට බලන්න මේ තුල පුතාලා බලන්න මොන වගේ ඒවද තිබුණේ. දැන් ඔයගලන්ට සංසන්දනාත්මකව ওই ප්‍රශ්න පත්‍ර තුන දිහා හොඳට බලන්න පුළුවන්, විශ්ලේෂණය කරන්න පුළුවන්. මේ අවුරුද්දේ කොහොමද මේ ආවේ, මේ 2017 කොහොමද ආවේ, 18 ආවේ කොහොමද කියලා බලන්න පුළුවන්. අවබෝධයෙන් මේක කරන්න ඕන වැඩක්. නිකන් උත්තරම ලියාගෙන යන එකම නෙවෙයි. පසුව ඊට පස්සේ දැන් සාකච්ඡා කරන එකේ. දැන් සමවිතිය තිබුණා. මේ හරියට මේ පොතේ තියෙන පාඩම් මාතෘකා පිළිවෙලට වගේ තමයි මේ ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. නේ? ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. මේවයි ලොකු දෙයක් අහන්න බෑ පුතා. මේව කෙටි ප්‍රශ්න. මේවයි ඇගීම් අරමුණු දෙකයි බොහෝ දුරට තියෙන්නේ. දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල හදන්න ඕන. සුළු කිරීම පැහැදිලිව පෙන්වලා තියෙන්න ඕන. උත්තර තහවුරු කරන්න ඕන. උත්තරයට ඉරි ගහන්න පුරුදු වෙන්න. උත්තරපත්‍රය පිරිසිදු වෙන්න ඕන. අකුරු ඉලක්කම් පැහැදිලි වෙන්න ඕන. ඔබ ලියන දේ බලන්නේ දැන් ඔබ උනාට වාර විභාගයේදී ඒ උත්තර බලන්නේ පුතා ඔබ නෙමෙයි. නේ? ඒක බලන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය. එතකොට ඇයට හෝ ඔහුට ඔබ ලියලා තියෙන දේ අපැහැදිලි නම් ඒකේ අවාසිය එන්නේ පුතේ ඔබටම තමයි. දැන් අපි හෙට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර ඇගීම කරනකොට අපිට පේන දේවල් තමයි දැන් මම වසර ගණනාවක තියෙන අත්දැකීම් එක තමයි කියන්නේ පුතේ වැඩිපුරම ළමයින්ගේ දකින්න තියෙන්නේ පුතේ තමන් දන්න දේ හරියට sannivedanaya කරන්නේ නැහැ. ලියලා එවන්නේ නැහැ. සුළු කිරීම කරන්නේ නැහැ. තව එකක් තමයි මේ පුරුදු වෙලා තිනවා කටු වැඩ කියලා. කටුවට කොළවල ගණන් හදලා එහෙ මේ හතර වටේට හදලා අමුණලා එවනවා. පුතේ ඒවා අපි බලන්න යන්නේ නැහැ. ඒවා බලන්න ගියාම අපිට එක ප්‍රශ්න පත්‍රයක් බැලුවාම මුළු දවසක් ගත වෙනවා. ඉතින් ওই කටු වැඩ කියලා ගණිතේ භාවිතා වෙනවා නම් ඒ වචනේ සම්පූර්ණයෙන්ම ඔබේ ශබ්දකෝෂයෙන් අයින් කරන්න. ගණිතේ කටු වැඩ නෑ. කටු වැඩ කියලා දෙයක් ඔබ කරනවා නම් ඒ කරන්නේ ඔබ ගණිත කර්මයක්. ඒ ගැටලුවට අදාළ අපි බලාපොරොත්තු වන ගණිත කර්මයක් තමයි ඔබ කරන්නේ. ඒ හින්දා මේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය තුල පිළිතුරට හානියක් නොවන විදියට දකුණු අත පැත්තෙන් ඒ සුළු කිරීම කරන්න. ඒ වලට වෙනම පාට පෑන් පාවිච්චි කරන්න, පැන්සල් පාවිච්චි කරන්න ඒ වලට යන්න එපා. සමහර ළමයි පුරුදු වෙලා තිනවා පෑනෙන් කරනවා, සුළු කිරීම පැන්සලෙන් කරනවා. ඒවා විභාගයේදී කාලය වෙන් කරන්නේ නැහැ ඒ වලට. දාන්න හදන්න විශ්වාසයෙන් යුතුව හදන්න. දැන් මේ මං කරන විදිය පේනවනේ දැන් බලන්න. මම මෙතන මේ සාධක ගොඩනගනකොට මේ සාධකවල ගුණිතය මේ පැත්තකින් දිව්වා. නේ? අන්න ඒ වගේ ඒවට හුරු වෙන්න. ඒවට හුරු වුණාම ඒවා හොඳ දේවල් ලැබෙහි වුණාම ඒවා අනිච්ඡානුගතව හිතන්න ඕනේ නැහැ. ඔබට ඉබේම මේ දේවල් ඔබෙන් වෙනවා. හොඳ දේවල් පුරුදු වෙන්න කියන්නේ ඒකයි. හරි. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටසට මට පොඩි වෙලාවක් දෙන්න. එතන මම මේ ප්‍රශ්න පත්‍රය මෙතනට ගන්නකම් ඊළඟ පිටුව අපි ගමු. ඊළඟ පිටුව
දෙවෙනි පිටුව උදාලට පේනවද දෙවෙනි පිටුව මම විවෘත කරපු එක? පේන්නේ නැහැ නේ. නෑ හරි. නැහැ සර්. මම ස්ක්‍රීන් ෂෙයා කරේ නැහැ. නෑ සර්. දැන් පේන්න ගනි. දැන් පේනවා. දැන් පේනවා. දැන් පේනවා. දැන් පේනවා. හරි. හරි. 9 වෙනි ප්‍රශ්නය භාග පාඩම මූලික වෙලා ඔව් ඉතින් ඔයාට මම කිව්වනේ ඉතින් ඒකට කෑ ගහලා හරියන්නේ නැහැ. නේ? ඒක ඉතින් එතන පුතාලා තීරණය කරන්න. හරි. මේකේ 9 වෙනි ප්‍රශ්නය අපිට කවුද උදව් කරන්නේ? ප්‍රශ්නාංක 9ට මම යොදා ගන්නවා සනිතුට අවස්ථාව. සනිතු පැහැදිලි කරන්න. සනිතු පුතා සනිතුට අවස්ථාව. ඔබට පුළුවන් හොඳ ඉදිරිපත් කිරීමක් කරන්න. 5යි 4යි 10න් 1යි 5න් 4යි 10න් 1යි වෙනස්. ඒකින්ද මුලින්ම 5න් 4 ඊට පස්සේ ඒක 10න් 1ට 10න් 1ට සමාන කරගන්න 5න් 4 4 දෙකෙන් ගුණ කරනවා 5 දෙකෙන් ගුණ කරනවා. එතකොට 5 දෙකෙන් ගුණ කරාම 10යි 4 දෙකෙන් ගුණ කරාම 8යි. එතකොට ඉන්නේ සර් 10න් 8 අඩු කිරීම 10න් 1. එතකොට උත්තරේ එනවා 10න් 7යි. 10න් උත්තරේ 10න් 7යි. මෙතන පුතා දෙකෙන් ගුණ කරේ ඇයි? හරේ ලවේ. එතකොට සර් 10ට සමාන වෙනවා. ඒ කියන්නේ රෙකෝඩින් එකේ ඔයාලා පන්ති වුණාම හරය සමාන. එතකොට හරය අසමාන වුණොත් අඩු කරන්න පුළුවන්ද බැයිද? බෑ සර්. බැහැ. එකතු කරන්න පුළුවන්ද? බෑ. එකතු කරන්න බෑනේ පුතා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම භාග එකතු කරනකොට අඩු කරනකොට පුතේ හරය සමාන කරගන්න ඕනේ. එතකොට ඔයා මෙතන මේ යොදාගත්ත භාග මේ කියන මේ ඔබ ගොඩනගපු දේ හඳුන්වන නම මොකද්ද? අපි මේ කරපු දේ මේ 10න් 8 කියන්නේ 5න් 4 මොන භාගයක්ද? 5න් 4 මොන භාගයක්ද මෙයා? 5න් 4 වචනයක් තියෙනවා අපි ගන්න. මොකද්ද ඒ? මොන භාගයක්ද? තුල්්‍ය භාගයක්. තුල්්‍ය භාගයක්. තුල්්‍ය භාග. equivalent fraction එක. නේ? තුල්්‍ය භාගයක්. එහෙනම් තුල්්‍ය භාගයක් ගොඩනගලා තමයි පුතා ඒක ගත්තේ. ඒක තමයි විය යුත්තේ. බොහොම හොඳයි. මේකේ ලකුණු පිරිනමන්නේ පුතේ මෙන්න මෙහෙම. ඔන්න බලන්න. මෙතන ඔයා 10න් 8 ගත්තට එක ලකුණක් තියෙනවා. අවසානයේ 10න් 7ට එක ලකුණක් තියෙනවා. ඔබේ 10න් 7 වැරදි නම් පුතා මේ ගොඩනගපු තුල්්‍ය භාගයට එක ලකුණක් එනවා පුතා. මෙතන ලකුණු දෙකයි. සමහර ළමයින් මෙහෙමත් හදනවා. මේක අපිට මෙහෙම ගන්නත් පුළුවන්. පොදු හරය කෙලින්ම ඔහොම ගන්නවා 10 කියලා. ඊට පස්සේ 10ට 5 ඒවා 2යි දෙවරක් 4 8යි. අඩු කිරීම 10ට 10 ඒවා 1යි. ওই විදිහට ඔබට උත්තරේ ගන්නත් පුළුවන් 10න් 7යි කියලා. එතකොට අර එක ලකුණ ලැබෙන්නේ මේ 10 පොදු හරය හඳුනාගෙන ඊට අනුව ලවයේ සකස් කර ගන්නවට. නේ? අන්න එහෙමයි. බොහොම හොඳයි පුතා. විශ්වාසයෙන් උත්තර දුන්නා. ඒ අනුව 10 වෙනි ප්‍රශ්නෙට අපි එමු. ප්‍රශ්නාංක 10 අපිට කවුද උදව් කරන්නේ? 10 මම අත උස්සර තියෙන විදිහට දෙන්නම්. ගිහාර සවිත්මි ගිහාරට අවස්ථාව. ගිහාර දුව. කියන්නේ පුතේ 10 විස්තරාත්මක ඔයා විස්තර කරන්න. ඔයාට ඕන තරම් නිදහස තියෙනවා ඉදිරිපත් කරන්න. එතන x එක කියන්නේ 3. එතකොට සර් එතන 2 මුලින්ම ලියා ගන්නවා. ඊට පස්සේ x ඒවා දෙකක් තියෙනවා. අපි පස්සේ එක විහිදුවල ලියා ගන්නවා. 2 ගුණ කිරීම 3
x නැතුව අපි ලියනවා x වෙනුවට ආදේශ කරනවානේ. ඔව් සර්. 3 ගුණ කිරීම 3. 3. ඊට පස්සේ නාගේ සෑන තියෙන නිසා අපි අගේ සෑන එතකොට 2 වරක් 3 6යි 6 වරක් 3 18යි. උත්තරේ 18යි. බොහොම හොඳයි පුතේ. හොඳ විශ්වාසයෙන් උත්තර දුන්නා. මේ පාඩම මොකද්ද පුතේ මේකේ? දර්ශක දර්ශකවල ආදේශය තමයි මේ කරේ නේද? ආදේශය. එතකොට පුතා ලකුණු දෙක වෙන් වෙන්නේ ඔන්න මේ ආදේශ පියවරට එකක් එනවා. ආදේශ පියවරට එකයි උත්තරේට එකයි. ඒ අනුව ලකුණු දෙක හැදෙන්නේ. දැක්කද? ලකුණු දෙක හැදෙන්නේ එහෙමයි. ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට අත උස්සලා තියෙන විදිහට නම් මේ ඉතිසල උත්තර දුන්න ඔක්කොම ඉන්නේනේ වෙන කවුද ඉන්නේ අලුතෙන් කො අනිත් අය අත උස්සන්නේ නැත්තේ මම දැන් වෙන පැත්තකින් එනන් තෝරලා ගන්නවා සර් මං කියන්නේ තිවෙන්ට අවස්ථාව සන්දිනු තිවෙන් ඔව් සර්. උත්තර දුන්නේ නැහැ නේද මීට ඉස්සෙල්ලා? නෑ සර්. මොකද නිකන් දුකෙන් වගේ. නිදිමතේද? නෑ සර්. හොඳ පණ ඇතිව කතා කරන්න ඕන කොල්ලෝනේ දැන්. රයිට් කියන්න තිවෙන් කොහොමද කරන්නේ? සර් ඕටේ ධන 6යි ඍණ 4යි එකතු කරන්න තියෙන්නේ. එතකොට ධන 6ට ඍණ 4ක් එකතු කරන්න ඕනේ. එතකොට සංඛ්‍යා රේඛාවේ කොතනින්ද පටන් ගන්න? ධන 6 නෑ බිඳුවෙන් පටන් ගන්න. බිඳුවෙන් ඉඳන් මම කාවද හොයාගෙන යන්න ඕනේ? ධන 6 ධන 6 වෙත යන ඕන පොකට් එක බානවා. දැන් මොකද කරන්නේ? එයාට එකතු වෙන්නේ ඒකක කීයක්ද? ඒකක. මොනවද ඒකක ඒවා? ධනද ඍණද? ඍණ. එහෙමනම් මෙයා යන්න ඕනේ ඊහිස තියෙන පැත්තටද ඊට විරුද්ධ පැත්තටද? ඊට විරුද්ධ පැත්තට. කීයක් යන්න ඕනද? 4. 1යි 2යි 3යි 4යි. එතකොට උත්තරේ කීයද? ධන 2යි. උත්තරේ ධන 2යි. ඒ බව අපි පෙන්වන්න මොකද කරන්න ඕනේ ආයි? බිඳුව ඉඳන් 2ට ඔන්නෝම යටින් ඊහිස් දෙකක් කොහොම දාන්න ඕනේ. එතකොට උත්තරේ අපි ලියනවා ධන 2යි කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළමෙක් 2යි කියලා ලිව්වත් වැරදි නෑ. නේද පුතා? ඔව් කියන්නේ. අර සර් බිඳුවේ ඉඳන් යටින් 2ට යන එක සර් අනිවාර්යයෙන්ම ගහන්න ඕනේද? මෙමය සම්මතය තමයි ඒක. අපි අවසානයේ උත්තරේ පුතා මෙහෙම පෙන්වන්න ඕන. හැබැයි ඔයාට ලකුණු අඩු කරන්නේ අඩු කරන්නේ කියලා නොකර ඉන්න එපා. නොකර ඉන්න එපා. මේකේ අපි බිඳුව මූලික කරගෙන තමයි කරන්නේ. මෙතන මේ අදාළ මේ මුලින්ම එකතු වෙන සංඛ්‍යාවට යනවා. එතනින් ඒකට අදාළ ඊට පස්සේ අපි එකතු කිරීම කරලා අවසාන උත්තරේ මේ ආකාරයට බිඳුව ඉඳන් පෙන්වන්න ඕන. හරි? ඒක රතු පෑනෙන් ඔයා මාක් කරගන්න. ආයේ වැරද්ද කරන්න එපා. උත්තරේ ලියලා තියෙනවා නම් ඔයාට ලකුණු 2 ලැබෙනවා. හරි? ලකුණු 2 ලැබෙනවා. එතන සංඛ්‍යා රේඛාවට 1යි උත්තරේට 1යි. ඔහොමයි හම්බෙන්නේ. කියන්නේ. සර් දර්ශක අංකණයෙන් ලියද්දි සර් x ලියන්නේ මොන විදිහටද කියලා ආයෙමත් චුට්ටක් පෙන්නන්නකෝ. x ලියන්නේද? x ඔව් සර්. x අකුර. මෙහෙම දාන්න එපා. මේ වැල් අකුර ඔහොම x අකුර ලියන්න. හරි? thank you sir. ඔය නිකන් ඉන්න වෙලාවක මේ කොලයක් අරගෙන ඔය අකුර පුරුදු වෙන්න. වැඩිපුර ඉතින් x අකුර තමයි යෙදෙන්නේ. හරි. ප්‍රශ්න අංක 12ට අපි එනවා. ප්‍රශ්න අංක 12ට අපි සම්බන්ධ කරගන්නේ දැන් ඉතින් ඉන්නවා. අපිට අලුතෙන් කියන්න බලන්න පබෝදා
දුව කතා කරන්න. පබෝදා. පබෝදා 12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගොඩනගන්න. සර් පබෝද sorry අම්මේ බරපතල වැරද්දක් කරේ. සමා වෙන්න. හරි පබෝද කියන්නේ. සර් ආරෝහණ පිළිවෙලට අපි ලියද්දී එන්නේ ආරෝහණ පිළිවෙල කියන්නේ මොකද්ද? පොඩිම එකේ ඉඳලා ලොකු එකට. පොඩි එකේ ඉඳන් ලොකුම එකට. එතකොට සර් ඍණ සංඛ්‍යාවල එන්නේ ධන සංඛ්‍යාවල විදිහට නෙමෙයි. ඒ කියන්නේ දැන් ඍණ 10යි ඍණ 8යි නම් ඍණ 10 තමයි මුලින්ම ලියන්නේ. ඒ කියන්නේ මේ ඍණ 10යි ඍණ 8යි කුඩාම අගේ අඩුම එක්කෙනා කවුද? ඍණ 10. ඍණ සංඛ්‍යාවල ඉලක්කම මේ සංඛ්‍යාව ලොකුවට හිටියට අගේ අඩුයිනේ. අගේ අඩුයි. හරියට මේ පඩි පෙලක් නගිනවා වගේ කියලා මතක තියාගත්තා නම් හරි ඕනතෝම. මෙයා ඍණ 10 නම් ඊළඟ පඩියේ ඍණ 9. ඊළඟ පඩියේ ඍණ 8. ඊළඟ පඩියේ ර්ණ 9. ඉහළට යනවා. අගේ වැඩි වීගෙන යනවා. නේද? සංඛ්‍යා රේඛාවත් මතක් කරගන්න පුළුවන්. පුතා පැහැදිලි කිව්වා. දැන් කියමු බලන්න එහෙනම් මේකේ පෙළ ගැස්ම. මේ සංඛ්‍යාවේදී එන්නේ ඍණ මුලින්ම එන්නේ කුඩාම සංඛ්‍යාව විදිහට එන්නේ ඍණ 5. ඊළඟට ඍණ 3. ඊළඟට බිංදුව. ඊළඟට ධන 2. ඊළඟට ධන 3. ධන 3. බොහොම අගය කරනවා. බොහොම හොඳයි. නිශ්චිතව විශ්වාසයෙන් පිළිතුර ගොඩනගන්නේ නිසි දැනුම ඔබ තුල තියෙන හින්දා. සැකයක් නැහැ. පැහැදිලි. තව කෙනෙක්ට කියලා දෙන්නත් පුළුවන් නේ. ඉස්කෝලේ ගියාම දන්නේ නැති යාළුවන්ට කියලා දෙන්න. ඒක පිං සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. එතකොට ඔයාට මේව නැවත මතක් වෙනවා. ඔයාට එතකොට මේක හොඳට හුරු වෙනවා. ලකුණු දෙකයි. මේකේ නම් පුතා 2 හෝ බිංදුවයි. මතක තියාගන්න මේ වගේ වල එකක් හරි ගියා දෙකක් හරි ගියා කියලා ලකුණු දෙන්නේ නැහැ. 2 හෝ බිංදුවයි. වැරදි නම් එකක් හරි බිංදුවයි. ඔන්න ඔහොමයි. හරි? ඒ අනුව මෙතන ලකුණු 2. ප්‍රශ්නාංක 12. අපි එනවා දැන් ප්‍රශ්නාංක 13ට. ප්‍රශ්නාංක 13ට අපි එන්න හදන 13 ඉඳන්. ඒක නම් මම කරන්න වෙයි වගේ නේද? මෙම කොටු ජාලය තුල ඇඳ ඇත්තේ සමමිතික රූපයක එක් කොටසකි අනිත් කොටස සම්පූර්ණ කරන්න. අනිත් කොටස සම්පූර්ණ කරන්න. එතකොට පුතා අනිත් කොටස වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න මං අඳිනවා. මෙතන හරියටම සම්මිතිකත්වයේ සලකලා ගන්න ඕනේ. පෙළ අච්චු පොතේ තියෙනවා මේ වගේ අවස්ථා ඕන තරම්. ඒ ගැන අවධානය යොමු කරන්න පුතේ. මේ මෙතන ඉඳන් මෙතනට ඔහොම යා වෙනවා. ඊට පස්සේ මෙතන තැනට යා වෙනවා. ඊට පස්සේ කොටු දෙක මෙතනට යා වෙනවා. ඊට පස්සේ මෙහෙම යා වෙනවා. ඔන්න ඔහොමයි. ඔබේ උත්තරය මෙහෙමනම් අනිවාර්යයෙන්ම පුතා ලකුණු 2 ලැබෙනවා. හරි? ප්‍රශ්නාංක 14 පේන විදිහට මෙතන එකතු අඩු කිරීම මෙතන බෙදීම තියෙන්නේ. ප්‍රශ්නාංක 14 අවස්ථාව දෙන්නම්. ඉස්සල්ලායම තමයි අත උස්සලා තියෙන්නේ. මම දෙන්නම්. අද පන්තියට අලුතෙන් සම්බන්ධ වෙච්ච දුව කවුද නම? ඉන්නවද සම්බන්ධ වෙලා? ඔව්. එහෙනම් බිහඳු කියන්න බලන්න බිහඳුට අවස්ථාව. බිහඳුට අවස්ථාව. පැහැදිලි කරන්න. බිහඳු ඔබේ අවස්ථාව ගන්න පුතා. එහෙමනම් අවස්ථාව දෙන්නේ මේ ෆෝන් නම්බර් එකකින් සම්බන්ධ වෙලා තිනවා පුතේ. පුතාලට මම දීලා තියෙන මේ අංකය නම ඇතුළත් කරලා සම්බන්ධ වෙන්න නම විශේෂයෙන් නැත්තම් මම දන්නේ නැහැ. එහෙම වුණොත් මම අයින් කරනවා. එහෙනම් වහම ඒක රීනේම් කරගන්න. අවස්ථාව දෙන්නම් මෙත්තුකි නෑ
මින්දුනි අංක 57 මින්දුනි දුව කතා කරන්නේ को මින්දුනි කතා කරන්න ඇහෙන්නේ නැහැ හැබැයි को අංක 29 කිතුමි කතා කරන්න සර් ඔව් දුවට අවස්ථාව 14 පැහැදිලි කරන්න සර් මුලින්ම සර් වගේ ගානක් දුන්නාම බෙදීම හරි ගුණ කිරීම හරි තමයි විසඳන්නේ. එතකොට සර් මුලින්ම උතන මම අර බෙදීම විසඳනවා. 15 බෙදනවා 3 තමයි මෙතන ප්‍රමුඛතාවය දෙන්නේ නේද පුතේ ඔව් ඔව් සර් 15 3න් බෙදනවා 5යි සර් 18 අඩු කිරීම 5 කියලා ලියා ගන්නවා. ඔව් ඊට පස්සේ සර් උත්තරය 13යි. 18න් 5ක් අඩු කරාම 13යි. බොහොම හොඳයි. මට පොඩි උදව්වක් දෙන්න පුතේ. මෙහෙම ආවොත් එහෙම ඔන්න මෙහෙම එනවා. දැන් ගුණ කිරීමයි බෙදීමයි. ඒතර කොහොමද කරන්නේ? එතකොට සර් බෙදීම දැන් මම ගත්තොත් එහෙම ඔන්න 2 ගුණ කිරීම 3 බෙදීම 6. කීයද උත්තරේ? නෑ ඔයා දැන් මට කියන්නේ මේකේ මුලින්ම කරන්නේ බෙදීමද? ඔව් සර්. අනිත් අය කියන්නේ. අනුපිළිවෙලට කරන්නේ. අනුපිළිවෙලට කරන්න අනුපිළිවෙලට දුව හොඳට මතක තියාගන්න. බෙදීම ගුණ කිරීම තිබුණොත් පුතේ වමේ සිට දකුණට එම ගණිත කර්ම යෙදිලා තියෙන අනුපිළිවෙලට සුළු කරන්න. අනුපිළිවෙලට. එතකොට මුලින්ම කරන්නේ පුතා 2යි 3යි ගුණ වෙනවා. 6 බෙදීම 6. උත්තරේ 1යි එතකොට. අනුපිළිවෙලට. අපි අවස්ථා ගත්තා එකතු කිරීම අඩු කිරීම තිබුණාම කොහොමද කරන්නේ? එකතු කිරීම අඩු කිරීමත් එක්ක ගුණ කිරීම බෙදීම තිබුණාම කොහොමද කරන්නේ? ගුණ කිරීම බෙදීම විතරක් තිබුණාම කොහොමද කරන්නේ? වරහන් සහිතව තිබුණාමද කරන්නේ කියලා අපි අවස්ථා 4කට වෙන් කරලා අධ්‍යයනය කරා. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. අනිවාර්යෙන් මේකෙන් එනවා පුතේ ෆස්ට් පේපර් එකෙත් එනවා සෙකන්ඩ් පේපර් එකෙත් එනවා ජීවිතේටත් වැදගත්ම මාතෘකාවක්. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. තේරුණා? එහෙනම් නැවත මතක් කරගන්න. right. එහෙනම් උත්තරේ එතන 13යි. අපි එනවා 15 වෙනි දුව බොහොම හොඳයි. ඔයා ඉදිරිපත් වීම අගය කරනවා. එතකොට මෙතන උත්තරේට මෙහෙමයි ලකුණු ලැබෙන්නේ 5 ගත්තට එක ලකුණක් ලැබෙනවා. 5. වේදන එක අරමුණක් ඒක. ඊළඟ එක තමයි 18 3ට එකක් හම්බ වෙනවා ලකුණු 2යි. ඊළඟට මම එනවා 15 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 15. පහේ 4හි පාදය හා දර්ශකය නම් කරන්නලු. ඔව්. කවුද අපිට අවස්ථාව ගන්නේ? මම නම් කරන්නම්. දහම් කතා කරන්න අංක 40 දහම් පුතා ඔව් කියන්න මෙයාගේ පාදය හා දර්ශකය ඔබෙන් අහනවා පාදේ කීයද පාදය 5 දර්ශකය 4 4 පාදයේ 5යි දර්ශකයේ 4යි පුතා ඒ හින්දා මේක එක ලකුණු දෙකක් ඔබට ලැබෙනවා නේ එකක් හම්බෙනවා ඊළඟට මම එනවා පුතා ප්‍රශ්නාංක 16ට ප්‍රශ්නාංක 16 P කුලකයේ පොදු ලක්ෂණ ඇසුරෙන් ලියන්නලු P කුලකයේ පොදු ලක්ෂණ ඇසුරෙන් මම කරගෙන යනවා පුතා මේ මොකද මෙතන මෙහි ගොරවන්නවා P කුලකයේ පොදු ලක්ෂණ ඇසුරෙන් ආවොත් මෙන්න මෙහෙමයි 5 10 15 20 25 නේ තියෙන්නේ එතකොට ළමෙක්ට ලියන්න පුළුවන් 5 සිට 25 තෙක් 5 ගුණාකාර 5හි ගුණාකාර ඔහොම ලියන්න පුළුවන්
5 සිට 25 තෙක් පහේ ගුණාකාරය. ඔබ ලියපු එක තියෙනවා නම් මට කියන්න දැන්. සර් බිඳුවේ සිට 30 තෙක් ඇති පහේ ගුණාකාර කියලා 30 තෙක් කිව්වොත් 30 එනවනේ පුතා. 30 තෙක් කිව්වොත් 30ත් අයිති වෙනවා. මෙතන 30 නෑ. එහෙනම් ඔයා 30 දක්වා කියලා ලියන්න ඕන. 30 බිඳුවේ සිට කිව්වොත් බිඳුවත් අයිති වෙනවා. බිඳුවත් පහේ ගුණාකාරකයක්. පස්වරක් බිඳුව බිඳුවයි. එහෙනම් බිඳුව ගන්න යන්න එපා එතන. 30ට අඩු පහේ ගුණාකාර 30ට අඩු පහේ ගුණාකාර. ඔව්. එහෙම ගන්න පුළුවන්. 30ට අඩු පහේ ගුණාකාර. තියෙන්නේ නැහැ එතකොට. එතකොට අපි සාමාන්‍යයෙන් එකේ සිට 26 තෙක් ඔව් ඒකත් හරි. එකේ සිට 26 තෙක්. ඔව්. 6 සිට 30 තෙක් හරි බෑනේ. එතකොට 5 එන්නේ නැහනේ. 5 එන්නේ නැහැ. 5ට අඩුවක් ගයක් ගන්න. 1 2 3 4 ඕන් තරම් තියෙන්නේ. නේද? ඒ හින්දා පුතා කල්පනාවෙන් අපරාධේ මේ වගේ එකක් වරද්ද ගන්නවා කියන්නේ. හරි? වරද්ද ගන්න එපා මේ හරියට මේ අවයව ටික එන පරිදි මේක විස්තර කරන්න. එතකොට සිට තෙක් සිට දක්වා අතර කියන වචන පැහැදිලි වෙන්න ඕන. සිට තෙක් වුවොත් තෙක් කියන 6ත් අතර පහේ ගුණාකාර හරිද? මොකද්ද? 1ත් 26ත් අතර පහේ ගුණාකාර. ඒක හරි. පැහැදිලි? හරි. එහෙනම් අපි එනවා පුතා ප්‍රශ්න අංක 17ට 17 සහ 18 19 අතර පහේ මොකද්ද? එකත් 28ත් අතර ඒකත් හරි. එකත් 27ත් අතර පහේ ගුණාකාරය. එහෙමනම් මට කියන්න බලන්න අවස්ථාව දෙනවා බෙනුරිට අවස්ථාව 17 වෙනි ප්‍රශ්නේ. බෙනුරි කොනෑනේ කිතුමි බිනෝෂ් කතා කරන්නේ මේගොල්ලෝ අඳගොළු බීරි වෙලාද? කැමති එක්කෙනෙක් අවස්ථාව. කවුද ඉදිරිපත් වෙන්නේ? සම්මත ක්‍රමයට ලියන්නද? සර් මම කියන්නද? කියන්නද? සර් පෙරවරු තියෙන්නේ සර්. ඔව්. පෙරවරු 12යි 25 අන්තර්ජාතික සම්මත ක්‍රමයෙන් ලියන්න කියලා සර්. එතකොට පෙරවරු ආවොතින් පස්වරු අගයන් වලට විතරයි සර් එන්නේ 12න් ඉහළ සංඛ්‍යා. ඔව් මේක උත්තරේ කියමු බලන්න. දැන් සර් ඒකට එන්නේ 12යි 32යි 25. 12යි 32යි 25. සර් ඒ උත්තරේට පැය 12යි 32යි නෑ. දැන් සම්මත ක්‍රමයේ පුතේ සම්මත ක්‍රමය හොඳට අහගන්න. සම්මත ක්‍රමය ඩිජිටල් වෙලාව ලියන්න. ඩිජිටල්. පැය දාන්නේ නෑ. H දාන්නේ නෑ. පැය දාන්නේ නෑ. මේ විදිහට ඩිජිටල් වෙලාව ලියන්න. ඔන්න ඔහොම. පැහැදිලිද? ඩිජිටල් වෙලාව ලියන්න. හරි සර්. හරි. 18ත් අපි ඉක්මනට කතා කරමු. 18 අගය සොයන්න. කවුද මේකට උත්තරේ අපිට කියන්නේ? 18. කවුද පැහැදිලි කරන්නේ? ඉදිරිපත් වෙන්න. මම කියන්නේ. කියන්න පුතා. සර් මුලින්ම අර 0.5 කියලා තියෙන එක 0.5 අමතක කරනවා. ඊට පස්සේ අර 14යි ඍණ 2යි ගන්න. එතකොට අර ලකුණු දෙක අමතක කරලා මැද ධන තියෙන නිසා එකතු කීම තියෙන නිසා 4යි 2යි එකතු කරනවා.
එතකොට සර් 6යි ඊට පස්සේ මේ 4යි 2යි මේකේ එකතු කරා මේ ධනාගයකුයි ඍණාගයකුයි තිබුණොත් අපි එකතු කරනවද පුතා? ධනාගයකුයි ඍණාගයකුයි තිබුණොත් අපි එකතු කරනවද? සර් මං කියන්නද? ඔව් කියන්න බලන්න. සර් ඒක එකිනෙකට වෙනස්. මේ ලකුණු දෙකක් තිබ්බොත් සර් අපි අඩු කරනවා වැඩි එකෙන් අඩු එක. අන්න හරි. අපි වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. ඒ කියන්නේ 4.0 කියලා දාගෙන 2.5ක් අපි අඩු කරනවා. දුව හොඳට මතක තියාගන්න. විරුද්ධ ලකුණු දෙකක් තියෙනවා නම් එකතු කරනකොට අපි එකතු කරන්නේ නැහැ පුතේ අඩු කරනවා. කීය දෙන්නේ එතකොට? 10න් 5 5යි 3න් 2ක් 1යි. එතකොට මෙතන 1.5 එන්නේ. එතකොට ලකුණු තීරණය කරන්නේ කොහොමද? වැඩි ගාන තියෙන එක වැඩි කියන්නේ මේ ලකුණ අමතක කරොත් මේ 4නේ වැඩියන්නේ එයාගේ ඔව් එතකොට ධන 1.5යි. පුතේ අර බලන්න සදිස් සංඛ්‍යා සුළු කිරීම ගැන අවධානය යොමු කරන්න ඉස්සලා දුව 1.5 කියලා ඔහම ලිව්වත් වැරදි නෑ. එතකොට මෙයා ලකුණු 2යි 2න් 3න් 4න් 5න් ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව අහනවා. එතකොට මොකද කරන්නේ? කුඩාම සංඛ්‍යාව මහ පොදු ගුණාකාරය වෙනවා. මහ පොදු මොකද්ද කුඩා පොදු ගුණාකාරකය. කුඩා පොදු ගුණාකාරකය තමයි මේකේ කුඩාම මේ 2න් 3න් 4න් 5න් ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යාව. ඒතර කුඩා පොදු ගුණාකාරකය. කොහොමද හොයන්නේ? අපිට පුළුවන් මේ තුන් දෙනාම මේ කට්ටියම අරගෙන 2 3 4 5 අපි අරගෙන බෙදාගෙන යමුනේ. දෙකෙන් බෙදුවා. ප්‍රථම සංඛ්‍යාවලින්. මෙහෙම දෙකෙන් බෙදුවා. මෙතන ඉඩ මදි වෙයි වගේනේ. ආයි දෙකෙන් බෙදුවා. ඊළඟට මොකද කරන්නේ? තුනෙන් බෙදනවා සර්. ආයි බෙදන්නත් ඕනේ නැහැ. මෙතන මේ ටිකත් ඇති හැබැයි. ආයි බෙදන්න මෙතනින් මේ ටික ඇති ගන්න පුළුවන් නේ. නැත්තම් බෙදන්න දැන් ඉඩ මදිනේ. මෙතනින් ගන්න පුළුවන්. මේ 2 2 3 5. 2 ගුණ 2 ගුණ 3 ගුණ 5. දෙවරක් 2 4යි 4 වර 3 12යි 12 වර 5 60යි. මේ දෙන ලද සංඛ්‍යා හතරෙන්ම ඉතිරි නැතිව බෙදෙන කුඩාම සංඛ්‍යාව 60. ආවද? ඔව් සර්. ලකුණු 2යි. මෙතනට එකක් එනවා මෙතනට එකක් එනවා. රූපේ දැක්වෙන කෝණය නම් කරන්නලු. රූපේ දැක්වෙන කෝණය වෙන්නේ පුතේ නම් කරන්න කිව්වොත් මහා කෝණය. නෑ නම් කරන්න කියලා කියන්නේ. එතකොට අපි ලියන්නේ ABC. වර්ගය නෙවෙයි අහන්නේ නම් කරන්න. වර්ගය නෙවෙයි නම් කරන්න ABC. එම කොනේ විශාලත්වයේ මනින්නලු කීය දෙන්නේ? මන්නද? කියන්න. මනපු අය 130යි අංශක 130යි. අංශක 130යි. 31ක් වගේ එනවනේ. ඔව් 30 තමයි හරි. එහෙනම් මෙතන එක ලකුණයි මෙතන එක ලකුණයි ලකුණු දෙකයි. මෙතන දාන්න කොටුවේ ලකුණු කීයද කියලා. ඊළඟට මුල් පිටුවේ දාන්න පුතාලගේ 40න් කීයද කියලා මුල් පිටුවේ 40න් කීයද කියලා දාන්න. 40න් කීයද කියලා දාන්න. විෂය මාතෘකා ගණනාවක් සාකච්ඡා වුණා පුතා. විෂය මාතෘකා ගණනාවක් සාකච්ඡා වුණා. බලන්න මේ වෙනකම් මේ කරපු කොටස් වල ඔයගලන්ට ගැටලු තැන් තියෙනවා නම් අහන්න බලන්න. ගොඩක් දේවල් මෙතන සාකච්ඡා කරා අපි. නේද පුතා? හරි. එහෙනම් පුතේ මම අදට මෙතනින් නවත්තනවා. අද ටිකක් වේලාසෙනින් නවත්තනවා. මොකද හෙට දවසේ අපිට මේ ටිකක් මේ දැන් හෙට ඉඳන් පේපර් මාකින් තියෙන හින්දා මේ පුතාලගේ වෙලාව පුතේ සංශෝධනය වෙනවා. ලබන සතියේ ඔයගොල්ලන්ව මම මුණ ගැහෙන්නේ පස්වරු 8ට 8 ඉඳන් 10 වගේ වෙනකන් අපි කරමු. පුතාලා දැන් ඉස්කෝලවල අපිට ටෙස්ට් වාර විභාග දෙනවද? නෑ වාර විභාග නෑ පුතා. පළවෙනි වාර විභාග තියන්නේ නෑ.
අනිත් එක ඕගොල්ලන්ව මේ හැමෝම ඉස්කෝලේ ගෙන්නන්නේ නැහැ. කොටසයි ගන්න. ඒ කියන්නේ ඔව් සර් කොටස් බෙදලා තමයි සඳර ගෙන්නනවා කියලා දාලා තියෙනවා. රෙජිස්ටරේ පිළිවෙලට කියලා නම් තියෙන 15 දෙනෙක් ගෙන්නන්න කියලා. නමුත් ඉස්කෝලේ සර් එතකොට සර් දැන් අපි යන දවසට සර් හැමෝම ඒ කියන්නේ සර් 1 2 3 4 හැම පන්තියේම රෙජිස්ටරේ පිළිවෙලට 15 වෙනවද? නැත්නම් අපි විතරද සර් යන්නේ? නෑ දැන් ඕගොල්ලන්ගේ දැන් පන්ති කාමරේ තියෙනවනේ. වෙනද පන්ති කාමරේ ළමයි 45කට සූදානම් වෙලා තියෙන පන්ති කාමරය දැන් සෞඛ්‍ය නීති රීති වලට අනුව දුරස්ථභාවය රැක ගන්න එපා. එතකොට පුතා මේක සකස් කරන්නේ 15කට දුරස්ථභාවය රැකෙන පරිදි තමයි සකස් කරන්නේ. එතකොට පුතාලා පළවෙනි සතියේ 15 දැන් මෙතන නිවාඩු දෙනකන්නේ තියෙන්නේ පළවෙනි ඒක පාසල තමයි තීරණය කරන්නේ කොච්චර සතියක් ගෙන්නනවද. දැන් මේක 45 වෙන් කරනවා කාණ්ඩ 3කට 15 සමහර වෙලාවට ඕක සමහර පාසල් වල කාණ්ඩ දෙකකට දාන්නත් පුළුවන්. එකකට 22ක් අරන් අනිත් එකට 23ක් අරගෙන ඔහොම ගන්නත් පුළුවන්. ඒක පන්ති කාමරේ ප්‍රමාණය අනුව. කොහොම හරි කියලා තියෙනවා 15ද කොයිද මට මතක විදියට. එතකොට මේ කට්ටිය එක සතියක් ආවහම ඊළඟ සතියේ මේ කණ්ඩායමේ එහෙමයි. එතකොට සති දෙක ඔහොමයි යන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ හතේ පන්ති පහේ නම් ඒ හතේ පන්ති පහ ඒ විදිහට රෙජිස්ටරේ තියෙන පිළිවෙලට වෙන් කරයි. තේරුණාද? හරි සර් හරි. ඉස්කෝලේ යන්න ආසාවෙන් ඉන්නේ. ඔව් සර්. එන්න මේක හොඳට අහගන්න. හැබැයි පුතේ තාම මේ අපේ කොවිඩ් වසංගතය තුරන් වෙලා නැහැ. ඒ අවදානම තියෙනවා. ඒ හින්දා ඒ අවදානම එක්ක තමයි ඔබ මේ ගමන යන්නේ. හැබැයි නොගිහිනුත් බෑ. මේ තියෙන තත්ත්වයන් එක්ක දැන් ඉතින් පාසලෙන් ඈත් වෙලා මේ ගමන යන්නත් අමාරුයි. එහෙනම් එකම දේ තමයි ඔබේ ආරක්ෂාව ඔබ විසින් සලසා ගත යුතුමයි. හොඳට මතක තියාගන්න. දැන් කාලෙකින් ඉස්කෝලේ ගියා කියලා යාළුවෝ කොච්චර හිතවත් යාළුවෝ වුණත් ළඟට අරගෙන කතා බහ කරගෙන කරට අත දාගෙන එතකොට ගෙන ආපු කෑම බීම හොමාරු කරගනිමින් මේක ඒ පෙර විදිහේ තිබුණු චර්යාවන් පුතේ ඒවයින් ඈත් වෙන්න ඕන. හොඳ යාළුවෝ නම් හොඳ යාළුවෙක් නම් අනිවාර්යෙන්ම ඔබ කතා බහ කරනකොට දුරස්ථභාවයේ තියාගන්න. මාස් එක දාගෙනම ඉන්න බලන්න. නේද? අපහසුයි තමයි. ඒක පුළුවන් ඕගොල්ලෝ ටිකක් දුරස් වෙලා මාස් එක පොඩ්ඩක් ගලවලා තමන් ඊට පස්සේ මේ වගේ ළඟ කිට්ටුවෙන් ඉන්නකොට නම් අනිවාර්යයෙන්ම දාගෙනම ඉන්න ගලවන්න නැතුව ඉන්න පුළුවන් නම් වඩාම හොඳයි. නිතර ඒක අල්ලන්න යන්න එපා, මූණ අත ගන්න යන්න එපා. තමන් පරිස්සම් වෙන්න. අපේ රටේ තාම මේ රෝගී තත්ත්වය ළමයින්ට හැදුනාම කොයි වගේද කියන අත්දැකීම් නැහැ. එහෙම දෙයක් නොවන විදියට වැඩ කටයුතු සලස්සා ගන්න ඕනේ ඔබමයි. අම්මා තාත්තා උපදෙස් දෙයි, පහසුකම් සපයයි, ගුරුවරු උපදෙස් දෙයි. නමුත් ඔබ නිතරම බලන්න කරන්න ඕන්ට බෑ. මොකද එක්කෙනෙක් දෙන්නේ නෙවෙයිනේ. ඒ හින්දා ඔබ බුද්ධිමත්ව ඔබේ ආරක්ෂාව සලස ගන්න. මොකද පුතා රෝගයක් වැළඳ ගන්න හරි ලේසි. හැබැයි ඒක සුව කරගන්න අපිට හරි අමාරුයි. එහෙනම් අපි නිකරුනේ රෝගී තත්ත්වයන් වලටපත් වෙන්න යන්න එපා නේ. පුළුවන් තරම් අපි අර කිව්ව සෞඛ්‍ය පිළිවෙත් වලට අනුව වැඩ කටයුතු කරගෙන ඔබ මේ ගුරුහරුකම් අරගෙන අධ්‍යාපන කටයුතු බාධාකින් තොරව කරගෙන යන්නයි ඕනේ. පසුබෑමකට ලක් වෙන්නේ නැතුව. ඉතින් අපි ඔන්ලයින් ක්‍රමවේදය තුල ඔබ මම හිතන්නේ යම් මට්ටමකට ඔබේ මේ අධ්‍යාපන කටයුතු අදාළ කරගන්න නැතුව අපි ගමන ආවා.
වෙන අවුරුදු වල වගේම තමයි පුතා මේ මාසේ වෙනකොට අපි පන්ති කාමරේත් මේ පළවෙනි වාරේ මේ ආකාරයට ආවරණය කර ගන්නවා. මෙතන එකම දෙයයි උනේ ඔබට ඔබේ පෙළ පොතක් මට බලන්න අවස්ථාව ලැබුණේ නැහැ. අනිත් එක ඔබට තියෙන ගැටලු සමහර අය මෙතන කතා කරන්නේ පන්ති කාමරේදී කතා කරන තරම්වත් කීප දෙනෙක් කතා කරනවා හරිම අගය කරනවා. අනිත් අයට තියෙන ගැටලු එහෙම අහලා විසඳ ගන්නවා නම් මේ ක්‍රමයේ තුල ඔබ පසුබෑමකට ලක් නොවි අධ්‍යාපනය කරගෙන ගියා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ අදට අපි මම මෙතනින් නවත්තන්නම්. අපි ලබන සතියේ මුණ ගැහෙමු. හැබැයි ලබන සතිය මීට වඩා අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. එහෙනම් ඒක ඔක්කොම සූදානම් කරගන්න. කාට හරි මේවා අතපසු මේ ප්‍රශ්න පත්‍ර වල යම් අඩුපාඩු තිබුණොත් ළඟපාත නෙමෙයි නම් කියන්න මම WhatsApp කරලා මේ ප්‍රශ්න පත්‍රය එවන්නම්. හරි? නැත්නම් ඇවිල්ලා පොඩ්ඩක් අරගෙන යන්න මොන හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම්. හරි? එහෙනම් පුතාලා හැමෝටම සුබ රාත්‍රියක් නිරෝගීමත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.